ආයිබෝන් සුබ සන්ධ්‍යාවක් දේශපාලනයේ කෙලින් කතා බහ හැරවුම් ලක්ෂ්‍ය ටර්නින් පොයින්ට් අපි අදත් ආරම්භ කරන්නට සූදානම් සුපුරුදු විදිහටම මොනවද අද දවසේ රටේ තියෙන ප්‍රශ්න ඔබ දන්නවා ඔබ මගින් අහයි මොනවද අහන ප්‍රශ්න ඒ තරමටම ප්‍රශ්න ගණනාවක අද දවසේ ජනතාවට ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා පොහොර නැහැ ගෑස් නැහැ කිරිපිටි නැහැ ඩොලර් නැහැ සිමෙන්ති නැහැ එයාසේ හාල් නැහැ ආණ්ඩුවක් නැහැ කියලයි රටේ ජනතාව අද කියන්නේ. ටීවී එකක් බැලුවොත්, රේඩියෝ එකක් ඇහුවොත්, පත්තර සමාජ ජාලා මේ ඕනම දෙයක් බැලුවොත්, දැක්කොත්, ඇහුවොත් මේ හැම දෙයකින්ම ජනතාව ප්‍රශ්න කරන්නේ මෙන්න මේ ප්‍රශ්න. ජනතාව දැඩි ආර්ථික ගැටලුවක අද වෙනකොට ඉන්නවා. ජනතාව මේ ආර්ථික ප්‍රශ්න ඉන්නවා වගේම තමයි රටත් බරපතල ආර්ථික අර්බුදයක ආර්ථිකමය ගැටලුවක ඉන්නවා. ඒ බව අපි හැම කෙනෙක්ම අවබෝධ කරගන්න අවශ්‍යයි. මේ යථාර්ථය වහන්න උත්සාහ කළොත් අපි හැමෝටම ලොකු ගැටලුවකට ඉතාම ඉක්මනින් මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ ගැටලුව අපි මතු කළ යුතුයි. ඒ ඇත්ත අපි රටේ ජනතාවට කිව යුතුයි. අපි පිළිතුරු සොයාගෙන යා යුතුයි. අපි ආර්ථිකය පැත්තෙන් එහෙම ගත්තත් මේ වන විට සෞඛ්‍ය අතින් ගන්නකොට මුළු මහත් ලෝකෙම ප්‍රබලම සෞඛ්‍ය ගැටලුව කොවිඩ් අතින් ගත්තහම අපේ රටේ යම් පාලනයක් සිදු වී තිබෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍යාංශ සහ රජය එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථකව සිදු කරගෙන යනවා. යම් සාධනීය මට්ටමක් ඒ තුළ තිබෙනවා. ඒ නිසා තමයි අද වන විට අපිට මේ විදිහට මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරන්නට හැකියාවක් ලැබිලා තියෙන්නේ. ඒ පිළිබඳව අපි විශේෂයෙන්ම ප්‍රසාදයෙන් යුතුව කතා කරනවා. නමුත් ගැටලුව වී තිබෙන්නේ මේ වන විට මතුවෙමින් තිබෙන මේ ආර්ථික ගැටලුත් එක්ක අපි කොහෙද නතර වෙන්නේ? කොතනද මේ ප්‍රශ්න වලට උත්තර තියෙන්නේ? මේ උත්තර හොයන්නට අවශ්‍යයි. ඒ පිළිතුරු සොයන්නට තමයි අපි ටර්නින් පොයින්ට් වැඩසටහන ආරම්භ කරලා තියෙන්නේ. එහෙමනම් අදත් අපි ආරම්භ කරමු ටර්නින් පොයින්ට් ප්‍රශ්න ගැන කතා කරමු පිළිතුරු සොයමු. මේ ටර්නින් පොයින්ට්. හොඳයි අපි අද දවසේ අපේ ආරාධිතයයි ඉක්මනින් හඳුන්වා දෙන්නට සූදානම්. මොකද අද දවසේ විශේෂයෙන්ම ටර්නින් පොයින්ට් වැඩසටහනේ ඍජු කතා බහට එළඹෙන්නට පුළුවන් කතිකයෙක් සහ ආරාධිතයෙක් තමයි අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඔබ දන්නවා පූර්ව ප්‍රචාරක පටවලින් ඔබ දන්නවා අද අපිත් එක්ක එකතු වෙන ආරාධිතයා කවුද කියලා. විශේෂයෙන්ම ගත්තොත් එතුමන්ගේ දේශපාලන ජීවිතය පිළිබඳ කතා කරනකොට ශිෂ්‍යාවදියේ සිටම ඒ අනතුරුව විශ්වවිද්‍යාල අවදියේත් ඔහු දේශපාලනයේ උපරිම ආකාරයට උපරිමයෙන් දේශපාලනයට කැප වී කටයුතු කළා. අදත් ඒ දේශපාලන ජීවිතය තුළ ඔහු තමන්ගේ භූමිකාව ඉදිරියට සිදු කරමින් සිටිනවා. පක්ෂ නායකත්වයේ ලැබෙනවා 2014 වසරේ පෙබරවාරි මාස 2 වෙනිදා. තව දින කිහිපයකින් අවුරුදු 8ක් සම්පූර්ණ වෙනවා ඔහුගේ පක්ෂ නායකත්වයට, ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ නායකත්වයට. වෙනත් දේශපාලන පක්ෂවල නායකයින් හා සංසන්දනය කිරීමේදී ඔහු පැහැදිලිවම තරුණ නායකයෙක්, ජව සම්පන්න නායකයෙක්. ඔහුගේ දේශපාලන ජීවිතය ගත්තාට පස්සේ මේ කාලය තුල දශක දෙකකට අධික පාර්ලිමේන්තු ජීවිතය තුළ ඔහු අමාත්‍යවරයෙක් විදිහටත් කටයුතු කරනවා 2004-2005 වකවානුව තුළ කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා විදිහට කටයුතු කරනවා. ඒ වගේම 2019 දී ඔහු ජනාධිපති අපේක්ෂකයා විදිහටත් ඉදිරිපත් වෙනවා. ඉතින් බොහෝ දේවල් ඔහුගේ දේශපාලනය තුළ ඔහු කරමින් සිටිනවා. ඒ විතරක් නෙවෙයි පාර්ලිමේන්තුව තුළ ප්‍රබල හඬක්, ප්‍රබල තර්කයක් ඔහු ඉදිරිපත් කරනවා. එහෙමනම් අදිත ඉක්මනින් පිළිගන්නට සූදානම් ජනතා විමුක්ති පෙරමුණ මූලික කරගත් ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහත්මයා. ආයිබෝන්. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ඔබ. අද අපේ ආරාධිතයා අනුර කුමාර දිසානායක මහතා මේ දිනවල ප්‍රබලම චරිතයක් බවට පත් වී තිබෙනවා. ප්‍රබලම කණ්ඩායමක් බවට මේ දිනවල දේශපාලන වේදිකාවේ එතුමන් ඇතුළු කණ්ඩායම පත්ව සිටිනවා. මේ දවස්වල විශේෂයෙන්ම කියවෙන කාරණයක් තමයි ජනතා විමුක්ති පෙරමුණේ කැම්පේන් එක ගැන කතා කළොත් මේ කැම්පේන් එකේ බොහෝ දෙනෙක් කියන එකක් තමයි අනුර ජනාධිපති වුණොත් අනුර ජනාධිපති. එන්නේ එතනින් පටන්ගෙන ඉදිරියට යන ස්වභාවයක් පේන්න තියෙනවා. මේ තත්ත්වය තවත් තීව්‍ර කරනවා ඔබ විසින් ඉදිරිපත් කරන ඔබ විසින් නම් කරනවා එක්තරා ආකාරයකට කැබිනට් මණ්ඩලයක්. මේ බොහෝ දෙනා හැඳුන්වුවා මේ ඡායා කැබිනට් මණ්ඩලයක්. මේ සමහර විට ඔබ කරන්නට ඇත්තේ ආණ්ඩුවට යම්කිසි බලපෑමක් විදිහටද නැත්නම් ඇත්තටම අනාගතය ගැන? නෑ ඇත්තටම ගත්තොත් ප්‍රධාන වශයෙන් අපේ රට විධිමත් පාලනයකට අපි ගේනවා නම් පළමු කොටම අපේ මේ අමාත්‍යාංශ විෂයන් බෙදීම විද්‍යාත්මක ක්‍රමවේදයකට සිදු විය යුතුයි. මම හිතනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට පත් කරත්තට පසු මම හිතන අවස්ථා ගණනාවක්
සංශෝධනට භාජනය කොට තිබෙනවා. අමාත්‍ය දුර වෙනස් කොට තිබෙනවා. අමාත්‍ය දුර නම් වෙනස් කොට තිබෙනවා. විකාරයක් වෙලා තිබෙනවා. ඒ නිසා අපි හිතනවා අපේ රටේ පාලනය සඳහා විධිමත් විෂයන් බෙදීමක් අවශ්‍යයි. ඔබ මා හඳුන්වනකොට ඔබ කිව්වා මා 2004 දරාපු අමාත්‍ය ධූරයේ කුසිකර්ම, ඉඩම්, වාරි මාර්ග, පස්සම්බ. ඒක ඉතාමත් හොඳ විද්‍යාත්මක බෙදීමක්. එතකොට එහෙම තමයි අපිට යම් විෂයයකට මැදිහත් වෙලා ඒ විෂය අදාළ දිශාවට ගෙන යනවා වැදගත් වෙන්නේ. දැන් මම ගත්තොත් අද අපි ගත්තොත් පරිසර අමාත්‍යාංශය ගත්තොත් පරිසර අමාත්‍යවරයෙක් ඉන්න මහින්ද අමරවීර ඕට මධ්‍යම පරිසර අධිකාරියේ තව ආයතනකෝ යයිති. වන සංරක්ෂණ අමාත්‍යවරයෙක් ඉන්න සී.වී. රත්නායක ඔහුට අයිති දේව සංස්ථාව. වනජීවි අමාත්‍යවරයෙක් ඉන්න විමල විරදිසානායක එයාට සත්වෝද්‍යාන සහ වනජීවි දෙපාර්තමේන්තුව අයිති. මේ වගේ විකෘතියක් මේවයි කරලා තිබෙන්නේ. ඒ නිසා අපේ මේ අමාත්‍යාංශ කියලා කියන්නේ එක් අය සතුටු කර ගැනීම සඳහා ලොකු අමාත්‍යාංශයක් දෙන වැඩියෙන් සතුටු කරන්න, පොඩි අමාත්‍යාංශයක් දෙන එක කැපිල්ලකට මේ වගේ තත්වයකට පත් වී තිබෙනවා. ඒ නිසා අපි පෞසුගියද දීර්ඝ ලෙස සාකච්ඡාවල විශේෂයෙන්ම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා අමාත්‍යාංශ ගණනාවක් මෙහෙවන් ලද අමාත්‍යාංශ ලේකම්වරු. ඔවුන්ට විශාල අත්දැකීම් විශාල ප්‍රමාණයක් මේ අමාත්‍යාංශ මෙහෙවීමේදී අපේ ගුණසේකර මහත්මයා, ඒ වගේම අපේ අශෝක පීරිස් මහත්මයා මේ වගේ විශාල කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් සාකච්ඡා කරලා මේ විෂයන් විද්‍යාත්මක බෙදීම සඳහා අමාත්‍ය දුර 25ක් නම් කරා. ඒතර අපි හිතනවා මේ රට විධිමත් පාලනයකට ගේන්න නම් අමාත්‍ය දුර 25 අමාත්‍යාංශ 25යි. ඒ 25 කියන්නේ යම් කිසි විද්‍යාත්මක පදනමක් උපරිම 25කට යන්න පුළුවන් අපිට. නියෝජ්‍ය රාජ්‍ය ඇමති දුර නැද්ද? නියෝජ්‍ය අමාත්‍ය දුර පමණයි තියෙන්නේ. ඊට අමතරව රාජ්‍ය අමාත්‍ය දුර, දිසා අමාත්‍ය දුර, ව්‍යාපෘති අමාත්‍ය දුර මේ සතුටු කිරීම සඳහා දෙන ඒවා. ඒ නිසා අපි ඉස්සල්ලාම කිව්වා අපේ රටේ උපරිම අමාත්‍ය දුර 25යි, නියෝජ්‍ය අමාත්‍ය දුර 25යි, අමාත්‍යංශත් 25යි, නියෝජ්‍ය අමාත්‍යංශත් 25යි. මොකද දන්නවද දැන් අමාත්‍ය දුර අඩු වෙලා අමාත්‍යංශ වැඩි වෙලා තියෙනවා. ඔව් පැහැදිලි. දැන් නාම රාජපක්ෂ මහත්මයාට ක්‍රීඩා අමාත්‍යවරයා, ඩිජිටල් රාජ්‍ය අමාත්‍යවරයා, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා. එතකොට පුද්ගලයෙක් එක වුණාට අමාත්‍යංශ 3ක් තියෙනවා සතුව. මම හිතන මහින්ද රාජපක්ෂ මහත්මයා සතුවත් එහෙමයි. ඒ නිසා මේ විවස්ථාවල රිංගන ගැටමි. ඒ නිසා අපි නිශ්චිත වශයෙන් අමාත්‍ය දුර 25යි, අමාත්‍යංශ 25යි, එහෙබීම සදා අමාත්‍ය දුර 25යි, නියෝජ්‍ය අමාත්‍ය දුර 25යි. ඒක විධිමත්. එතකොට අපේ රට යම් මධ්‍යගත සැලසුම් කරලක මෙහෙවන්න පුළුවන්. ඊළඟ සමාජීය ලොකු සාකච්ඡාවක් තිබෙනවා. මේ ජනතා විමුක්ති පෙරමුණට මේවා පාලනය කරන්න කට්ටිය නැහෙනි. මොන සාකච්ඡාවක් තියෙනවද? නේද? ඒ කියන්නේ හරිද? කවුද මේවා කරන්නේ? කවුද මේවා කරන්නේ? එතකොට මම පසුගියදා ඒ ශේස්ත්‍රයන්ගේ අත්දැකීම් තියෙන කණ්ඩායමකම පෙන්වා දෙන්න ලැබුවා. මා කිව්වා සෞඛ්‍ය ශේස්ත්‍රය ගත්තොත් අපේ ජාතික ජනබලවේගයේ විධායක සභාව නියෝජනය කරනවා. රාගම් වෛද්‍ය පීඨයේ මහාචාර්ය ක්‍රිසාන්ත අබේසේන. ඒ වගේම අපේ ජාතික විධායක සභාව වගේම ජාතික ජනබලවේගයේ ලේකම්වරයා හැටියට කටයුතු කරන නිහාල් අබේසිංහ. ඒ වගේම ජාතික විධායක සභාව නියෝජනය කරන වෛද්‍ය නලින්ද ජයතිස්ස. ඔබ මෙවැනි කණ්ඩායමක් කරන සෞඛ්‍ය ශාස්ත්‍රය පිළිබඳ වග කියන්න බාර ගන්න. ඒ වගේ මුදල් අමාත්‍යාංශයේ පැත්තෙන් බැලුවොත් ආර්ථිකයේ පැත්තෙන් බැලුවොත් අපේ මහාචාර්ය අනිල් ජයන්ත, අපි සුනිල් හඳුනේ සහෝදරයා, වසන්ත සහෝදරයා මේ අධි ගණනාවක් ඉන්නවා ආර්ථිකය පිළිබඳ අත්දැකීම් තියෙන, අධ්‍යාපනයක් තිබෙන, පළපුරුදු තියෙන කණ්ඩායම. ඒ නිසා මා පෙන්වා දෙන්න ලැබුවා මෙවැනි බලයක් ගත්තොත් ඒ බලයක් එබවීමට සමත් කණ්ඩායමක් අපි ගාව ඉන්නවා කියලා. මම දැක සමහර අය අර්ථකථනය කළා දෙමු අපි කැබිනට් මණ්ඩලේ නම් කරයි කියලා. එහෙම එකක් නෙවෙයි. අපි එහෙමම සීන ලෝකයක නැහැ. එහෙම සීන ලෝකයක අපි නැහැ. නමුත් අපි මේ විෂයන් බාර දීලා මම හිතනවා මේක තනි පුද්ගලිකේ වැඩක් නෙවෙයි. යම් සාමූහික කණ්ඩායම් අපේ සෞඛ්‍ය ප්‍රතිපත්ති හදන්න, ඒක සැලසුම් කරන්න, ඒක මේවන්න සාමූහික කණ්ඩායම් අපි පත් කරලා තිබෙනවා. ඉතින් ඒ නිසා අපේ ආරමුණ බවට පත් වෙන්නේ මේ බලය අත්පත් කර ගැනීමත් ඒකත් අපේ ප්‍රධාන කාර්යයක්. බලය අත්පත් කරගත්තාට පසු රට ගොඩනැගීම පිළිබඳ දැක්ම ඉදිරිපත් කිරීම තමයි අපේ අපේක්ෂාව වුණේ. දැන් මේ ඉදිරිපත් කරපු දැන් ඔබ විද්‍යානුකූල ආකාරයට ඔබ සඳහන් කරන විදිහට පැහැදිලි විද්‍යානුකූල ආකාරයට ඒ ශාස්ත්‍රයන්හි දක්ෂතාවයන්, නිපුණතාවයන් දක්වන උගත් මේ නම පාවිච්චි කරාට තරහ වෙන්නේ නැහැ මං හිතන්නේ ඔබතුමා. වියත් කණ්ඩායමක් ඔබගේ කණ්ඩායමට නම් කරලා තියෙනවා, යොදලා තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔබ එය නම් කරාට
වර්තමාන රජයට එල්ලවෙන බලපෑම මොකද්ද? දැන් ජනතාවට වර්තමානය තුල තියෙන පීඩිත තත්ත්වෙන් ගොඩ එන්නට අවස්ථාවක් අවශ්‍යයි. රජය වැරදි මග යනවා නම් හරි මගට ගන්නට අවශ්‍යයි. ඔබ මේ ඉදිරිපත් කිරීම තුලින් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? අපි කරුණු දෙකක් තිබෙනවා. එකක් තමයි මේ අපි කොටස් දෙකක වැඩ කටයුතු කරමින්. එකක් තමයි මේ තියෙන ආණ්ඩුව ජනතාවට විරෝධීව ජනතාව පීඩාවට ලක්වීමට කරන දේවල් පිළිබඳව ජනතාවට එළිදරව් කිරීම සහ ඒව වළක්වා ගැනීම සඳහා කටයුතු කිරීම. දෙක මේ අනුගමනය කරමින් තියෙන සමාජ ආර්ථික දේශපාලන රටාව බිඳවට්ටලා නව සමාජ ආර්ථික දේශපාලන උපාය මාර්ගයක් වෙනුවෙන් බලය අත්පත් කර ගැනීම. මාර කලින් පැහැදිලි කරේ ඒ දෙවෙනි කොටස. පළවෙනි කොටස බැලුවොත් අපි දන්නවා ඒ බලවේගයන් ඉන්නවා. ඔබ උදාහරණයකට ගත්තොත් අපේ කුෂ්කර්මාන්තයට මේ වෙලාව ඇති කර තිබෙන පීඩනය අතිමහත් විශාලයි. බරපතලයි. එතකොට අපි අපේ ගොවි ව්‍යාපාරයේ ගොවි ජනතාව දැනුවත් කරමින් උද්ඝෝෂණය කරමින් විවිධ ක්‍රියාමාර්ග යොදවමින් මේ සඳහා බලපෑම් කරලා තිබෙනවා. අවුම් වශයෙන් ජනාධිපතිවරයා හිටපු ඉතාමත් දැඩි හිතුවක්කාර තීන්දුව එක තැනකට තල්ලුණා. මොකද්ද? රසායනික යෙදවුම් පෞද්ගලික අංශයට ගේන සඳහා අවස්ථාවක් ලබා දුන්නා. මම හිතන්නේ බලපෑමේ ප්‍රතිඵල. ඒ වගේම අපි පහුගිය දවස්වල භාණ්ඩ මිල ඉහළ යාම ජනතාවට මේ ආර්ථිකය දරා ගන්න බැරි වීම ගැන කතා කරා. ඒකට යම් ප්‍රමාණයකට ආණ්ඩුවට සිදු වී තිබෙන සමහර බදු ඉවත් කරන්න, ඒ වගේම යම් සහන පැකේජ් එකක් ජනතාවට යෝජනා කරන්න. ඒ නිසා අපි මේ අර්බුදයෙන් ජනතාව පීඩාවට පත්වන ජනතාවට යම් සහනයක් ලබා දීම සඳහා අපි කටයුතු කරනවා. ඒ වගේම ඔබ ගත්තොත් කරවල පිටිය බලාගාරේ ඒක විකිණීමට එරෙහිව අපේ ක්‍රියාමාර්ග පමණක් අපි අධිකරණයට ගොස් තිබෙනවා. ඒ වගේම ත්‍රිකුණාමලේ තෙල් ටැංකිය සංකීර්ණය ඒකට විරුද්ධව අපි උද්ඝෝෂණ ක්‍රියාමාර්ග පමණක් නෙවෙයි ඒ සම්පත අපේ රටේ ජාතික සම්පතක් ලෙස ආරක්ෂා කරගත යුතුයි කියලා අපිට අනුබද්ධ ජාතික භික්ෂු පෙරමුණ අධිකරණ ක්‍රියාමාර්ගවලට ගොස් තිබෙනවා. ඒ නිසා මම හිතනවා ආණ්ඩුවට අපි එල්ල කළ හැකි පීඩනය බලපෑම ඔවුන්ගේ හිතුවක්කාරී ජනතාව පීඩාවට පත් වෙන ක්‍රියාමාර්ග වළක්වා ගැනීම සඳහා අපි මැදිහත් වෙන අතර හැබැයි මම හිතනවා ඒවා තවදුරටත් උද්ඝෝෂණ කිරීමෙන් ඔවුන්ට පෙන්වා දීමෙන් ඔවුන්ට බලපෑම් කිරීමෙන් පමණක් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මේ අනුගමනය කරමින් තිබෙන ආර්ථික උපාය මාර්ග වෙනකොට නව ආර්ථික උපාය මාර්ගයට අපේ රට පරිවර්තනය කළ යුතු නිස්තාවන අපි වැඩ කරමින් ඉන්නවා. හොඳයි. දැන් ඔබ ඉදිරිපත් කරන තර්කය ඉතාම සාධාරණයි. ආණ්ඩුවට යම්කිසි බලපෑමක් යම්කිසි ආකාරයට වැරදි මාර්ගයක යනවා නම් නෑ. හරි මාර්ගයකට යන්නට අවශ්‍යයි. නැතිනම් අපි මේ බලය අපේ යොදනවා. ජනතාව අපි පෙළගස්සනවා කියන කාරණය ඔබ සඳහන් කරනවා. හැබැයි සමහර වෙලාවට මට මේ හිතෙන පෞද්ගලික කාරණයක්. ඔබ කලින් වැටපැන්නා කියලා මට හිතෙනවා. මොකද දැන් පළාත් සභා මැතිවරණය පළාත් පාලන මැතිවරණ මේ හොරු අරන් ගිහිල්ලා වගේ මැතිවරණයක් නැහැ. තව ජාතික මැතිවරණයක් එන්න තව අවුරුදු 3ක්වත් අඩුම වශයෙන් කාලය ගත වෙනවා. ඔබ මේ ඉදිරිපත් කරපු තර්කය සහ ඔබේ මේ න්‍යායන් ඊටම සාර්ථකයි. ජනතාව පිළිගන්නවා. විෂයට අදාළ කෙනෙක් තමයි අමාත්‍ය දුහුරය ලබා ගන්න ඕනේ. මේ අමාත්‍ය දුහුර ගන්න අඩු වෙන්න ඕනේ. ජනතාව මේ පිළිගනි. නමුත් මේ ඉදිරිපත් කරපු කල් වැඩි කියලා හිතෙන්නේ නැද්ද? නෑ විශේෂයෙන්ම මෙහිමයි. අපි ඉස්සරහා අපේ අභියෝගය ලොකුයි. අපි මේ කිසිසේත්ම අව탁සිරු කළ යුතු නැහැ. මොකද අපිට එරෙහි අපි අභිමුඛව ඉන්න කණ්ඩායමට විශාල මූල්‍ය බලයක් තිබෙනවා. ඒ වගේම විශාල මාධ්‍ය බලයකුත් තිබෙනවා. අපි පිළිගන්න ඕනේ. ඒ වගේම විශාල රාජ්‍ය බලයක් වුන් සතුව තිබෙනවා. ඒ නිසා උන්ට වෙන ප්‍රශ්න නිර්මාණය කළ හැකියි. ඇත්ත ප්‍රශ්න යට ගහලා වෙන ප්‍රශ්න ඒගොල්ලන්ට සමාජයට ගෙන යා හැකියි. නේද? එතකොට අපි ඉදිරියේ ඉන්න සතුරා කියලා කියමුකෝ අපි. අපි එරෙහි වන්න අපිට ඉදිරියෙන් ඉන්න කෙනාගේ බලවත් භාවය ගැන අපි තක්සේරුකට එන්න ඕන. එන අපේ සතුරා අපි අව탁සේරු කර නොගත යුතුයි. අපි දන්නවා ඔහු ප්‍රබලයි. ඔහුට රාජ්‍ය බලය තිබෙනවා, ඔහුට පවුල් බලය තිබෙනවා, ඔහුට මාධ්‍ය බලය තිබෙනවා, ඔහුට මුදල් තිබෙනවා නේද? උන්ට මධ්‍යමාණ්ඩුව ඇමතිවරු පළාත් සභා ප්‍රාදේශ සභා මේ වගේ බලය තිබෙනවා. ඒතර මේවෙනි දැවැන්ත බලයක් එළී තියෙනවා. ඒතර අපි මේ පැත්තේ ඉන්නේ. ඒතර අපි එන්න ඕන අපිට එරෙහි වන්නාගේ බලය අපි අව탁සීරු කරන්නත් හොඳ නැහැ. අපේ බලය අපි අධි탁සීරුවට ආයිතුත් නැහැ. ඒතර අපි දන්නවා පසුගිය මැතිවරණයේදී අපේ ඡන්ද ප්‍රමාණය ගැන දන්නවා. අපේ පාර්ලිමේන්තුවේ නියෝජනය ගැන දන්නවා. අපේ ගම්වල තියෙන දුබලතාවය ගැන දන්නවා. අපිට ජාතික වශයෙන් තවත් පැතුරු නායක මණ්ඩල අවශ්‍යයි. ඒ නිසා අපි දන්නවා අපේ දුබලතාවය. ඒතර අපේ සැලැස්ම වෙන්නේ මොකද්ද? ඒතර මේක අර නිකන් ෂණික නූඩ්ස් හදනවා වගේ එක සැරේ අනිත් පැත්ත හරවන්න ඕන එකක් නෙවෙයි.
මේකට දීර්ඝ කාලීන සැලැස්මක් අවශ්‍යයි. ඒක අපිට පුරවැසියන්ට තියෙන්නේ දැන් ඒගොල්ලන්ට තියෙන ඡන්දදායක ගාවට ගිහිල්ලා ඒගොල්ලන්ගේ ඡන්දදායකයා ප්‍රමෝදයටපත් කරන්න. දැන් සැපද එයාට ඒගොල්ලන්ට පුළුවන් ප්‍රමෝදයටපත් කරලා තියාගන්න. හැබැයි අපිට තියෙන මීට පෙර වෙනත් පක්ෂයකට ඡන්ද දීපු ඡන්දදායකයා අනෙක් පැත්තට හරවන්න කන්වර්ට් කරන්න. ඒතර ඒගොල්ලන්ට තියෙන අභියෝගයට වඩා අපේ අභියෝගෙ ලොකුයි. ඒ නිසා මම හිතනවා අපි හැමදාමත් දැනුත් අකණ්ඩව රටේ පුරවැසියන් එක්ක දේශපාලන සංවාදයක් තියෙන්න ඕන. ඒතර මේ සංවාදي තමයි අපි නිරත වෙන්නේ. මේ සංවාදي නිරත වෙනකොට පුරවැසියන්ට අපි ගැන ප්‍රශ්න කීපයක් තියෙනවා. එකක් ඕගොල්ලන්ට බලය ගන්න පුළුවන්ද? අපි පෙන්වන්න ඕන අපිට බලය ගත හැකියි. උන්ට බලය අරන් පාලනය කරන්න පුළුවන්ද? ඕ පාලනය කරන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නවා. ඔබලා බලය අරන් මොනව කරයිද? රයිට් අපි බලය අරන් මෙන්න මේ වගේ දේවල් තමයි කරන්නේ. අන්නේ දීර්ඝ පුළුල් සංවාදයේ අපි පුරවැසියන් එක කරන්න ඕන. ඒ නිසා අපි වේලාසනින් අවදි වෙන හැමදාම. මොකද මේක දේශපාලනය කියන්නේ ඒ මොහොතේ පොහොර දෙන්නම් නේද? අලි දෙන්නම් කොටි දෙන්නම් කියන සාත්‍රයක් නෙවෙයි. ඒක තමයි අපේ රටේ දේශපාලනය. නමුත් ඒක නෙවෙයි. ඊට වඩා මේ ජනතාව දැනුමින් දේශපාලනයෙන් සන්නද්ධ කරමින් ඔවුන්ට අවබෝධ කරමින් මේ රට අත්පත් වී තිබෙන ඉරණමත් මේ ඉරණමෙන් ගොඩනැගීම සඳහා තියෙන මාවතත් ඒ මාවත ගොඩනැගීමේදී ඔහුට තියෙන කාර්යභාරයක් කිරීම තමයි අපි වැඩි. ඒ නිසා මම හිතන්නේ දැනුත් අපිට වෙහෙස නොබලා අපි වැඩ කරන්න ඕන. ඒ නිසා අපි මේ වැඩේ කරමින් ඉන්නවා. පුළුල් දේශපාලන දර්ශනයක් ඇති කණ්ඩායමක් ඔබතුමන් ඇතුළු කණ්ඩායම පැහැදිලි මේ සඳහන් කළ යුතුයි. විශේෂයෙන්ම ඉදිරිය ගැන සිතා ඒ සකස් කරන සැලසුම් බොහොමයක් මම හිතන්නේ ඊටම තීරණාත්මක ආකාරයට මේ දේශපාලනය තුළ බලපානවා. ඔබ හිතන විදිහට මේ වෙලාවේ කළ යුතුයම තියෙන දේ ජනාධිපතිවරයා ඉවත් කිරීමද? අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමද? ආණ්ඩු පෙරළියක්? මම හිතන්නේ නෑ මේ තනි පුද්ගලයන්ගේ වෙනස් වීමකින් මේකට උත්තරයක් හම්බ වෙවි කියලා. හැමදාම ජනතාව කල්පනා කරේ එක් පුද්ගලයෙක් වෙනුවට සියසුනේ තව පුද්ගලයෙක් මාරු කිරීමෙන් මේකට පිළිතුරු ලැබෙවි කියලා. ඒක අද නෙවෙයි දීර්ඝ කාලයක් නේද? අපි දීර්ඝ කාලයක් අපේ රටේ ජනතාව තනි පුද්ගලයන් පසුපස හඹා ගිහිල්ලා ජනාධිපතිවරු මාරු කරලා තිබෙනවා, අග්‍රාමාත්‍යවරු මාරු කරලා තිබෙනවා, ආණ්ඩු මාරු කරලා තිබෙනවා. මම හිතන්නේ තවදුරටත් එවැනි ප්‍රයත්නයක් නෙවෙයි අපි හමු වී තිබෙන්නේ. අපි හමු වී තිබෙන්නේ මේ දීර්ඝ කාලයක් අනුගමනය කරන දේශපාලනය. මේක අතිශය මඩ ගොහරුවක්, අප්‍රසන්න තැනක්, අපේ රටේ ජනතාව පිළිකුලින් බලන තැනක්, වංචාව, දූෂණය, මජරකම, අවිනීති පිරුණු තැනක්. ඒ නිසා මේ දේශපාලනය වෙනස් කරන්න ඕනේ. මහජන සේවයක් බවට පරිවර්තනය කරන්න ඕනේ. ඊළඟ මේ සමාජයේ එකිනෙකා කුලල්කා ගන්න, එකිනෙකා අතර සැකයෙන් බලන, ක්‍රෝධයෙන් බලන, අනේකා කෙරෙහි ලෙන්ගතුකමක් වෙනුවට පොඩි ඇරගන් ටිකක් ප්‍රතිවිරෝධී මානසිකත්වකින් බලන සමාජය වෙනුවට අපි යහපත් සමාජයක් බවට පරිවර්තන කරගැනීමේ අවශ්‍යතාවයක් ඕන. ඊළඟ මේ දීර්ඝ කාලයක් අනුගමනය කරන ආර්ථික උපාය මාර්ගය රටකට ආර්ථික වශයෙන් විය හැකි විශාල විනාශය සිදු වී තිබෙනවා. නව ආර්ථික ගමනක් ඕන. ඒ නිසා දැන් අපේ රට ඉල්ලා හිටින්නේ අපි දීර්ඝ කාලයක් ගමන් කරලා අපේ රටත් අපේ රටේ ජනතාවත් බිත්තියට හේතු වෙලා ඉවරයි. දැන් පුරවැසියන් ආපහු හැරලා බලන්න ඕන. දැන් තවදුරටත් හුදු පුද්ගල මාරුවක්, හුදු ආණ්ඩු මාරුවක් නෙවෙයි වුණා. ප්‍රතිපත්තිමේ මාරුවක් අවශ්‍යයි. ඒ තමයි අද අපිට අවශ්‍ය තිබෙන්නේ. දේශපාලන සමාජ ආර්ථික ශේෂ්ත්‍රයේ පුළුල් පරිවර්තනයක් අවශ්‍යයි. කාදිනලු උන්වහන්සේ පහුගිය දවසේ කිව්වා අපේ රට අවශ්‍ය විප්ලවීය පරිවර්තනයක් කියලා. අපිත් හිතනවා. අපේ රටේ බොහෝ දේවල් විප්ලවීය ලෙස පරිවර්තන ලක් කළ යුතු බියකට අපි මුහුණ දීලා තිබෙනවා. ඔබ හිතන විදිහට දේශපාලනය අපේ දේශපාලනය තුළ මහා බැරෑරුම් ගැටලුවක් පවතින බව ඔබ අවධාරණය කරනවා. ඔබ පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතදීත් මේ බව සඳහන් කරනවා. අපේ දේශපාලනය බොහොම මජර මට්ටමකට ඇවිල්ලා කියන කාරණේ සිහිපත් කරනවා. ඔබ හිතන විදිහට මේ කොතනින්ද මේ වැරදිලා තියෙන්නේ? මේක මේ විධායක ජනාධිපති ක්‍රමය හරහා මතුවුණු කාරණයක්ද? එහෙම නැත්නම් මේ පාර්ලිමේන්තුවට ජනතාව විසින් තෝරාපත් කරගෙන ලබන මහජන නියෝජිතයින්ගේ තියෙන වැරද්දක්ද නැත්නම් රටේ ජනතාවගේ වැරද්දක්ද? මොකද්ද මේ? නෑ විශේෂයෙන්ම අපේ 77න් පසුව අපි අනුගමනය කරන ලද ආර්ථික ප්‍රතිපත්තිය ඒක ඒ වෙලාවේ හිටපු ජනාධිපතිවරුන්ගේ අදහසක් අපි හිතට කිව්වොත් මට මතකයි ජේ.ආර්. ජයවර්ධන මහත්මයා කිව්වා ඉතිහාසයේ වැඩක් නැහැ ඉතිහාසයේ කණ්ඩද කියලා. ඒකෙන් කියන්නේ මොකක්ද? ඉතිහාසයත් එක්ක ගොඩනැගුණු ඒ ඓන්ද්‍රීය මහ පොළොවත් එක්ක සබඳතාවයක් තිබෙන මිනිස් සමාජයක් වෙනුවට නිකම් පාවෙන හරසුන් සමාජයක් ඇති කියන එක තමයි එතුමගේ අදහස.
මොකද මේ නිර්මාණය කරන ආර්ථික ගම උපාය මාර්ගයට එවැනි සමාජයක් අවශ්‍යයි. ඔබට මතකද ආර්.පී. ප්‍රේමදාස මහත්මයා එක වෙලාවකදී කිව්වා ඔහුට ඉංජිනේරුවන් වැඩක් නැහැ. ඔහුගේ වැඩේ කරගන්න පුළුවන් වඩු කාර්මිකයන් හිටියොත් ඇති කියලා. ඒකෙන් කියන්නේ මොකද්ද? මේ සමාජයේ නිර්මාණශීලීන් වැඩක් නැහැ. මේ සමාජයේ අලුත් දේ උකහා ගන්න අය, අලුත් දේ නිර්මාණය කරන අය වැඩක් නැහැ. මේ සමාජයට අවශ්‍ය වෙන්නේ වැඩකරුවන්. තමන්ගේ ශ්‍රමය ඔය කොහෙන්දනක වපුරන අය. ඒක තමයි මේ සමාජය ඉල්ලුවේ. ඊළඟ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය මට මතක එක වෙලාවකදී කිව්වා කලා උපාධි ඉගෙනගෙන සතයක් හම්බ කරන්න බෑ කිව්වා. ඒතර මේ හිටපු ජනාධිපතිවරුන් මේ රට මේ සමාජය ගොඩනැගුවේ. ඒතර ඔවුන්ගේ මේ සමාජය පිළිබඳ ආකල්පය තමයි කෙසේ හෝ මුදල් හම්බ කර ගැනීම. අපේ සමාජයේ වටිනාකම් ඉස්සර තිබුණේ කොතනද? ඒ වටිනාකම් මැන්නේ ඔහුගේ ගුණයහපත්භාවය, ඔහු මොන වගේ පුරවැසියක්ද කියන සාධකේ, ඔහු මොනතරම් ප්‍රමාණයකට සමාජයට දායක වෙනවද කියන සාධකේ තමයි. අද වටිනාකම් බවට පත් වෙලා තිබුණේ ඔහුගේ ඇඟිලි මුදු කොච්චර ප්‍රමාණයක් තිබෙනවද? ඔහුගේ බේස්ලට් එක කොච්චර ලොකුද? ඔහුගේ බෙල්ලේ චේන් එක කොච්චර ලොකුද? ඔහු පාවිච්චි කරන වාහනේ කොච්චර ලොකුද? ඔහු කොච්චර ධනෙ උපයාගෙන තිනවද කියන සාධකේ තමයි අද වටිනාකම් බවට පත් වී තිබෙන්නේ. ඒ නිසා අපේ රටේ සමාජය නිර්මාණය වුණා බල්ලු මරලා හරි සල්ලි උපයාගත යුතුයි කියන සංකල්පයක් නිර්මාණය වුණා. මුදල තමයි මූලික වටිනාකම හඹාගෙන සමාජයක් නිර්මාණය කරන්නේ. හැම කෙනාම තරඟයට දැම්මා, දරුවෝ තරඟයට දැම්මා, සමාජය තරඟයට දැම්මා. තරඟයට දාලා මොකද උනේ? සල්ලි හඹාගෙන සමාජයක් නිර්මාණය වුණා. මා කියන්නේ සල්ලි නැතුව ජීවත් වෙන කෙනෙක් නෙවෙයි. හැබැයි ඒ ප්‍රමුඛ කරගත්තු සමාජයක් නිර්මාණය වුණා. ඉතින් ඊට සාපේක්ෂ දේශපාලක නිර්මාණය වුණා. ඉතිහාසය අපි දන්නවා. තමන්ගේ ඉඩකඩම් විකුණලා ඔවුන්ගේ ප්‍රභූත්වයේ වෙනුවෙන් ඔවුන් දේශපාලනයට ආව. ප්‍රභූත්වයේ. ඔහුට ඉඩකඩම් තිබෙනවා, ඔහුට දේපල තිබෙනවා. හැබැයි ඔහුට ගරු නාමයක් ඕන. ඒ වෙනින් ඔවුන් දේශපාලනය තෝරාගත්තා. සමහර අය අපි අහලා තියෙන තමන්ගේ දේපල තමන් මහා බාරකාරයට පවරලා තමයි ඔවුන් මිය ගොස් තිබෙන්නේ. තමන් එක්රැස් කරගත්තු දේපල. හැබැයි ඒ වෙනුවට නිර්මාණ වුණා කෙසේ හෝ දේපල උපයා ගන්න මහා ධනෙ එක්රැස් කරගෙන දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වුණා. ඉතින් ඒ දේශපාලන සංස්කෘතිය මෙහෙම තමයි. රටට ව්‍යාපෘතියක් කෙනෙකුට ඒ ව්‍යාපෘතිය රටට ඵලදායීතාවය තියනවද කියනකට වඩා කල්පනා කරන්නේ Tamanට කමිෂන් එක කොච්චරක් ලැබෙනවද? මත්තල ගුවන්තොටුපළ ඉදි කරනකොට ඒකට අපි දීර්ඝ කාලන අපිට කොච්චර වැදගත්ද කියන සාධකයට වඩා කල්පනා කරන Tamanට අල්ලස කොච්චර ලැබෙනවද? හම්බන්තොට වරාය නිර්මාණය කරනකොට ඒ රට අපේ රටේ ආර්ථිකයට කොච්චර සේවයක් කරයිද කවද කරයිද? වැදගත් ඒකයි. හම්බන්තොට වරායට තව අවුරුදු 10කින් නැවෙවිලා වැඩක් නෑ. හරිද? අපි ආයෝජනේ අපිට සල්ලි ගොඩාක් තිබිලා කෙරුවා නම් කමක් නෑ. අපි ණය අරගෙන කරන්නේ. එහෙනම් ණය අරගෙන අපිට ඒ වෙලාවේ ප්‍රතිලාභ එන්න ඕනේ වගේ. හරිද? ඉතින් අපි මොකද කරලා තිබෙන්නේ? ඒවා අල්ලස. ඒ නිසා අපේ රටේ මුළු දේශපාලන සංස්කෘතියම අල්ලසට ගියා. අද අමාත්‍යවරයෙක් අද පුටුවේ වාඩි වෙන අද කීයක් හම්බ කරනවද කියන සාධකේ මත. ඔබ හිතන්න. මේ කොරෝනා වසංගත තත්ත්වය හිතන්න. කොරෝනා වසංගත තත්ත්වය අපි හැමදේනම බියටපත් කරා, ත්‍රාසයටපත් කරා. ලෙඩේ එනකොටම අපිට හඳුනා ගන්න බෑ කොතනින් කෙලවර වේද. ඉතාලිය වගේ අපිට වාර්තා ඉදිරිපත් කරා මිනිස්සු දහස් ගණන් මැරෙනවා. ඒක වෛද්‍යවරයෙක් ප්‍රකාශ කළා තිබුණා. මේ මොනතරම් බීසණුද කියනවනම් මේ බීසණුභාවයේ දැනගෙන ඉන්න කවුරුවත් ජනේලෙ ඔළුව දාලා බලන්නේ නැහැ කියලා කිව්වා. හරි ඒ තරම් තත්ත්වයක් නිර්මාණය කරලා තිබුණා. හැබැයි ඒ වෙලාවේදීත් නිරෝධායන හොරකම් කරනවනම් විදේශ ශ්‍රමිකයන් ගෙන්නීමේදී හොරකම් කරනවනම් ඇන්ටිජන් ඖෂධ මේ අවශ්‍ය උපකරණ ගෙන්නීමේදී හොරකම් කරනවනම් මොන දේශපාලනයද තියෙන්නේ? මේ විශාල ගොවි ජනතාව විශාල ඛේදවාචක ලක් වී තිබෙනවා. මේ කාලේ සාමාන්‍යයෙන් ගත්තොත් කුඹරට සති 3 මාසෙ පිරෙනකොට නිල්ල ගහන කුඹර දිහා ගිහිල්ලා බලලා ගොවි ජනතාව සතුටු වෙනවා. අද පඳුරු නැතුව වේලෙනවා. පඳුරු ගහන්නේ කනාටු වෙච්ච ගොවියෙක් ඉන්නවා. ගොවි ජනතාව ගොවිම දිහා බලලා හූල්ලනවා. හැබැයි ඒ අතර නැනෝ පොහොරගෙනකොට හොරකම් කරනවා. හරිද? ඒ අතර චීනෙන් පොහොරගෙනකොට වංචාවක් හේදෙනවා. ඉතින් ඔබ හිතනවද මේ කොහොමද මේ සමාජ නිර්මාණය වුනේ? කුසකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධාන කාර්යභාරයක් බවට පත් වෙනකොට එම පොහොර ගොවි ජනතාවට ලබා දෙන්නේ. හැබැයි ඉන්දියාවෙන් පොහොර ගෙන්නීමේදී නේද? අද තා පැහැදිලි. දත් එක්ක ඉදිරිපත් කරන්න පුළුවන්. සිදු වී තිබෙන දේ. ඒ නිසා මම මේ කියන්න හදන්නේ මොකද්ද? මේ දේශපාලනේ මෙතෙන්ට ගිහින් තියෙනවා. ඉතින් මේ දේශපාලන ඉදිරි ගමනේ මේ ප්‍රතිඵල ඇර ඔබ නැවතත් මේ රටේ පුරවැසියන් මේ දේශපාලන ගමනම යන්න කල්පනා කරන්න. මේ නායකයන් මේ දේශපාලන සංස්කෘතියත් එක්කම නම් ඉස්සරහට යන්න කල්පනා කරන්නේ මේ ප්‍රතිඵලම තමයි.
ඔබතුමා හිතන විදිහට කොතනින්ද මේ සිස්ටම් චේන්ජ් එකක් ගැනද මේ කතා කරන්නේ? දැන් මේ සිස්ටම් එකම චේන්ජ් වෙන්න ඕනේ. මේ වෙනස් වීම කොතනින්ද ආරම්භ වෙන්න ඕනේ? එහෙමනම් හරි. ජනාධිපති ක්‍රමය වෙන්න පුළුවන්, නැත්නම් ඡන්ද ක්‍රමය වෙන්න පුළුවන්, නැත්නම් ජනතාව වෙනස් වෙන්න ඕනේ, මේ පාලනය කරන උදවිය වෙනස් වෙන්න ඕනේ. කොහොමද? ඔබ කියන්නේ කොතනින්ද එහෙනම් මේ වෙනස වෙන්න ඕනේ? කොතනද ලොකුම වැරද්ද? එක දේශපාලකයා. එන දේශපාලකයා වෙනස් වෙන්න ඕනේ. ඔහුගේ ආකල්ප අපේ රටේ මම ඔබට කියන්නේ. පළමු කොටම අපේ රටේ දේශපාලනය අද මේ ව්‍යාපාරයක් බවට පත් වී තිබෙනවා. අපේ රටේ සෑම ව්‍යාපාරයක්ම අනාරක්ෂිත වෙනකොට ආරක්ෂිතම ව්‍යාපාරය. ෂුවර් ෂොට් නේද නිකන්. සාමාන්‍ය වචනින් ප්‍රතිලාභ ෂුවර්ම ව්‍යාපාරය බවට පත් වෙලා තියෙන මොකද දේශපාලන. දැන් කොවිඩ් වසංගත තත්ත්වයට සෑම ව්‍යාපාරයක්ම කඩා වැටෙනකොට කොවිඩ් වසංගත තත්ත්වයේ ප්‍රතිලාභ ගෙනින ව්‍යාපාරය බවට පත් වෙන දේශපාලකයට. පොහොර නැතුව කුඹුරු විශාල ලෙස විනාශ වෙනකොට ඒ විනාශය ප්‍රතිලාභ ගෙන ව්‍යාපෘතියක් බවට පත් වෙන දේශපාලකයට. ඒ නිසා මේ දේශපාලනය වෙනස් වෙන්න ඕන එක. එක එතන තියෙන ප්‍රශ්නේ. මොකද මේ දේශපාලකයා යමක යෙදෙනවා නම් අමාත්‍යවරයාට වංචාවක යෙදෙන්න බෑ ලේකම්වරයා දන්නේ නැතුව. ඇමතිවරයා යමක් කරන ලේකම්වරයා දන්නවා. ලේකම්වරයා යමක් කරන අතිරේක ලේකම්වරයා දන්නවා. අතිරේක ලේකම්වරයා යමක් කරනකොට නියෝජ්‍ය ලේකම්වරයා දන්නවා. නියෝජ්‍ය ලේකම්වරයා යමක් කරනකොට අධ්‍යක්ෂකවරයා දන්නවා. අධ්‍යක්ෂකවරයා යමක් කරනකොට නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා දන්නවා. නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා යමක් කරනකොට ප්‍රධාන ලිපිකරු දන්නවා. ප්‍රධාන ලිපිකරු යමක් කරනකොට ලිපිකරු දන්නවා. ලිපිකරු යමක් කරනකොට මුරකරු දන්නවා. ඒ නිසා මේ උඩ ඉඳන් මේ ජාලේ පහළට ගලාගෙන යනවා. ඒ නිසා එතන බින්දින්න මා මේ කියන්නේ ලිපිකරු කාප්සිට කොල කරලා යන එක නෙවෙයි. පොලිසිය මහත්තයා පාරේ ට්‍රැෆික් රාළම කීයක් හරි ගන්න එක ගැන නෙවෙයි. මේ අපේ රටේ පාලන අධිකාරිය දූෂිත වෙලා තිබෙනවා. ඒක තමයි බරපතල. මේ පුරවැසියන් බස් එකේ ටිකට් කොන්දසර මහත්තයා ඉතුරු සල්ලි දෙන්නේ නැති එක හරි. එහෙනම් පුරවැසියෙක් කෝච්චියේ ටිකට් නැතුව යන එක නෙවෙයි ප්‍රශ්නේ. ඒවත් ප්‍රශ්නේ ඒව පස්සේ විසඳන්න ඕන. හැබැයි රටක පාලකයා සහ පාලන අධිකාරිය වංචනිකෙක් වුණාම මේක තමයි රටකට වෙන්නේ. ඉතින් මේක වෙනස් කරන්න පාලකයා පාලන අධිකාරිය අදූෂිත නාස්තිකාරයෙක් වෙන්න ඕන. ඒතර කට්ටිය අහනවා ඒක ඇද්ද කියලා. ඒක ඇද්ද? ඒක මදි. ඒක විතරක් මදි. හැබැයි ඒක අත්‍යවශ්‍යයි. ඒක නැතුව බැරි සාධකයක්. සමහර අය කියනවා ජේවිපිකට පිරිසුදුයි හොරකම් කරන්නේ වංචා කරන්නේ හැබැයි ඒගොල්ලන්ට ඒක විතරක් මදි. අපි දන්න ඒක විතරක් මදි. හැබැයි ඒක නැතුව බැරි සාධකයක්. ඒ නිසා මේ පරිවර්තනය කරන දේශපාලන අධිකාරීන් පටන් ගන්නවා. ඊළඟ අපේ රටේ දේශපාලනේ නාස්තිකාර අමාත්‍යවරුන් විශ්‍රාම වැටුප් වාහන පර්මිට් අමාත්‍යවරුන්ට ගෙවල් ජනාධිපති හිටපු ජනාධිපතිතුරු බලාගෙන වරප්‍රසාද ඒ කියන්නේ දේශපාලකයා පොදු ජනයාට වඩා උඩින් ඉන්න කෙනෙක් වෙලා තියෙනවා. අපේ රටේ හිම. දේශපාලකයා පොදු ජනයාට වඩා උඩින්. ඔහු නීතියට යටත් නැහැ. ඒ නිසා මේ දේශපාලකයා පොදු ජනයා හා සමානයි කරන්න. ඔබ මාධ්‍යවේදියෙකුට ඔබගේ වෘත්ති. මම දේශපාලකයෙකුට මගේ වෘත්ති. එහෙම නැපෙන්න ඕන. අපි සියලු දෙනාගේම වෘත්තීන් ඒකාබද්ධ වෙලා තමයි මේ රට ඉස්සරහට යන්නේ. නේද? ගොවි ජනතාව තමන්ගේ කුඹුරේ වගා කරලා නෙලන අස්වැන්න තමයි රටේ ජාතික නිෂ්පාදනයට එකතු කරන්නේ. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණ ඥානය තමයි කුසකර්ම දෙපාර්තමේන්තුව ලබා දෙන්නේ. ඒ සඳහා වෙළඳපොළ තමයි ව්‍යාපාරිකයන් නිර්මාණය කරලා දෙන්නේ. ඒ සඳහා දැක්ම තමයි දේශපාලක නිර්මාණය කරලා තිබෙන්නේ. ඒතර මේ නිෂ්පාදනය අපි හැම කෙනාගේම සාධාරණ හවුල්කරුවන්ගේ ප්‍රතිඵලය. දේශපාලක විතරක් උඩට යන්නේ. ඔහු උඩුමහලේ ජීවත් වෙන්නේ. මේ උඩුමහලේ ඉන්න දේශපාලක බිමට බස්සන්න ඕන. මේ පරිවර්තනය කරන්න පළවෙනි පියවර තමයි දේශපාලන පරිවර්තනයක් අවශ්‍යයි. දේශපාලන පරිවර්තනයෙන් පසුව අනිවාර්ය සමාජ පරිවර්තනයක් එනවා. මොකද දේශපාලකයා මෙහිමනම් පුරවැසියන් කල්පනා කරන කොහොමද? ඔව් අපිත් දැන් මේකට සූදානම් වෙන්න ඕන කියලා. හැබැයි මේ පුරවැසියන් එහෙම කල්පනා කරන්නේ නැහැ. මෙච්චර ඩොලර් හිගයක් තිබියදී අග්‍රාමාත්‍යවරයාට පුළුවන් නම් චාට මොකද්ද පෞද්ගලික ජෙට් යාන අරගෙන තිරුපති වඳින්න යන්නේ. ඒක පුරවැසියන් කල්පනා කරන අපිට කිරිපිටි ගේන්න විදියක් නැහැ ඩොලර් නැහැ. හැබැයි අග්‍රාමාත්‍යවරයා තිරුපති යනවා ජෙට් යාන අරගෙන. මුදල් අමාත්‍යවරයා ලොස් ඇන්ජලිස් යනවා පෙබරවාරි දෙසැම්බර් 14 අයවැය ඉවර වෙච්ච හැටිම. තවත් මැති අමතුරු 30ක. තවත් මැති අමතුරු වෙනවා. මම කියන්නේ මැති අමතුරු විදේශගත වෙනක වැරද්දක් නෙවෙයි. උන්ට කල රට වෙනුවෙන් රාජතාන්ත්‍රික කටයුතු කරන සම්බන්ධකම් හදාගන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි එහෙම නෙවෙයි මේවා යන්නේ. නමුත් මෙවැනි මොහොතක. ඔව් මෙවැනි මොහොතක කොහොමද යන්නේ? ඉතින් මම මේ කියන්න හදන්නේ මෙන්න මොකුත් නෙවෙයි. මේ සමාජය යහපත් කරන්නට ගේන්න පුළුවන්කම තියෙන්නේ දේශපාලනින් මුල් පියවර ගත්තොත් විතරයි. දැන් මේ පරිවර්තනයේ ආරම්භය තියෙන්නේ දේශපාලන පරිවර්තනයකින්. හොඳයි. දේශපාලන පරිවර්තනයක වෙනස තුළින් රට සංවර්ධනය කරාගෙන යන්නටයි ජනතා විමුක්ති පෙරමුණේ අදහස වී තිබෙන්නේ. ඒ අනුවයි ඔවුන් මේ වන විට ක්‍රියාකාරී දේශපාලනය තුළ Tamanගේ ගමන් මඟ ඉදිරියට ගෙන යමින් සිටින්නේ. එහෙමනම්
ඒ පරිවර්තනීය වෙනස කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් තිබෙනවාද? මේ විවේචනයේ විතරද ජනතා විමුක්ති පෙරමුණ සිදු කරන්නේ? දැඩි ප්‍රබල විවේචනයක් ඔවුන්ගෙන් පවතින සෑම ආණ්ඩුවකට මෙල්ල වෙනවා. එහෙමනම් විවේචනයේ පමණක්ද ප්‍රායෝගිකව ඔවුන් ක්‍රියා කරන්නේ කොහොමද? අපි ඒ ගැන කතා කරමු. මේ කෙටි විරාමයෙන් අනතුරුව ටර්නින් පොයින්ට් පළමු විරාමයයි මේ. ටර්නින් පොයින්ට් විරාමයෙන් අනතුරුව ඔබ යලිත් එක්වන්නේ. අපිත් එක්ක අද දවසේ එකතු වෙන අපේ ආරාධිත ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා. අපි විරාමයට පෙර දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා මේ දිනවල වැඩි වශයෙන්ම දේශපාලන වේදිකාව තුළ සාකච්ඡාවට බඳුන් වන විශේෂයෙන්ම ආණ්ඩුවෙන් ප්‍රබල පහරක් වදින ජනතා විමුක්ති පෙරමුණ නායකතුමා අනුර කුමාර දිසානායක මහතා විසින් නම් කරපු ඒ කැබිනට් අමාත්‍ය දුහුර පිළිබඳව ඒ තොරතුරු අපි කතා කළා. දැන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ පක්ෂය පිළිබඳව. ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව. මම මේ විරාමයට යන්නටත් කලින් කිව්ව කාරණේ තමයි බොහෝ දෙනෙක් කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ ඉන්නවනම් නියමයි. නියමයට දෙන්නේ නැති. ජනතා විමුක්ති පෙරමුණ කවුරු ජීවිත කවුරු හිටියද නියමයි. එහෙම තමයි ජනතාවගේ මිනිස්සුන්ගේ හිතේ තියෙන්නේ. පුදුම විවේචනයක්, ප්‍රබල විවේචනයක්, කෙනෙක්ට නැවත පිළිතුරු ලබා දෙන්නට අපහසු වූ කරුණු කාරණා ඒකරාශී කර ගනිමින් ඔබ ඇතුළු කණ්ඩායම තුන්දෙනා පාර්ලිමේන්තුවේ ප්‍රබල හඬක් නගනවා. සීනුවක් නෙමෙයි පාර්ලිමේන්තුවේ සමහර ලාවට ඒ හඬ ගන්ඨාරයක් බවට පත් වෙනවා. පාර්ලිමේන්තුවෙන් පිටතත් එහෙමයි. විවේචනය විතරක්මද තියෙන්නේ? විවේචනයට එහා ගියපු ප්‍රැක්ටිකල් ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය ඔබතුමාල කොහොමද රටට ඔප්පු කරන්නේ? ඇත්ත ඒ කියන්නේ සමහර සමාජෙත් අපිට අදහසක් තිබෙනවා. ඒගොල්ලෝ විවේචනය තමයි කරන්නේ. ඒගොල්ලෝ හදන ගැන, ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ගැන කියන්නේ නැහැ කියලා. ඇත්තටම මේක සාධාරණත් නැහැ. ඒ කියන්නේ පහුගිය ජනාධිපතිවරණය අපි බැලුවොත් අපි රට ගොඩනැගීම සඳහා ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරා විතරක් නෙවෙයි. අපි වෙනම ප්‍රතිපත්තියෙන් ඉදිරිපත් කරා ශේෂ්ත්‍ර 10කට. කුසකර්මාන්තයට වෙනම ප්‍රතිපත්තිය, අධ්‍යාපනය, ප්‍රවාහන, කලා ශේත්‍රය, පරිසරය, ආර්ථිකය වගේ ශේත්‍රවල. හැබැයි අපි ප්‍රතිපත්ති කොච්චර කිව්වත් ඒ ප්‍රතිපත්ති සමාජයේ ධාරණය කරගන්නේ අපි ප්ලේස් වෙලා, අපි ස්ථානගත වෙලා ඉන්න තැනට අනුරූපීව. පැහැදිලිව. අපි විපක්ෂයේ විදියට නම් අපි ස්ථානගත වෙලා ඉන්නේ. අපේ ප්‍රතිපත්ති සමාජයේ ධාරණය කරගන්නේ උකහාගන්නේ නැහැ. ඇයි? ඒගොල්ලෝ ආණ්ඩුවක් ගන්න නැහෙනේ. ඒගොල්ලෝ විපක්ෂය. එතකොට ඒගොල්ලෝ අපෙන් වැඩිපුර අපේ ධාරණය වෙන අපේ ප්‍රහාරය. ඒ නිසා ටිකක් ඔබ කිව් පරිදිම අපි සමාජගතලා තියෙන වැඩිපුර ප්‍රහාරකයන් විදියට. ඒක හරි. හැබැයි ප්‍රහාරත් අත්‍යවශ්‍යයි. ප්‍රහාරයේ නොතිබෙන්න අපි මේගොල්ලෝ ගැන ඉලදරව් නොකරන්න. තාමත් මේ රටේ පුරවැසියන් මේ දේශපාලන කඳවුරු දෙක ගැන හිතන්නේ සුදු රෙදි ඇඳගත්තු සාන්තුරන් කියලා. හැබැයි ඔවුන්ගේ සුදු ඇඳුම යට තිබෙන කිලිටිභාවය, කළුභාවය අපි මේ සමාජයට එල්ලරු කරලා තිබෙනවා. එනිසා අපි ඉදිරිපත් කරන ලද විවේචන දැන් ඉතින් අපිට කියන්න ඕනෙත් නෑ. ඒක දැන් සමාජය කියන්න පටන් ගන්න තියෙනවා. ඔව් මේගොල්ලෝ වංචනිකයෝ, අපි නෙවෙයි කියන සමාජය. මේගොල්ලෝ අපේ රට ණයභාවයට හිර කරා, අපි නෙවෙයි කියන සමාජය. ඒ නිසා දැන් අපි ටිකක් විවේචන අඩු කරලා තියෙන්නේ. හරිද? දැන් අපි හිතනවා මේ වෙලාව තමයි අවස්ථාව රට ගොඩනැගීම් පිළිබඳ අපේ දැක්ම සමාජගත කරන්න. ඒ නිසා පසුගියදා ජාතික ජනබලවේගී ජාතික නියෝජිත මහා සමුළුව පවත්වලා ඒදී අපි මේ රට මුහුණ දී තියෙන අරබුදෙන් ගොඩේම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කරා. කෙටි කාලීන කඩිනම් වැඩපිළිවෙල. නමුත් ඒක පුළුල් කරගන්න ඕන තව දිගු කාලයක්. නමුත් මේ නිශ්චිත මොහොතට අවශ්‍ය වැඩපිළිවෙලක් ඉදිරිපත් කරා. ඒ නිසා මම හිතනවා දැන් තමයි අපි රට හදනගෙන දැන් අපෙන් අහනවා. අපෙන් පුරවැසියන් අහනවා. අපි සාකච්ඡාවට ගියත් අපිත් කියන්නේ දැන් විවේචනය අපි කෙටියෙන් කරන්නේ, වැඩි තියන්නේ නැහැ. ඔයගොල්ලෝ අපි ගැන අපෙන් ප්‍රශ්න අහන්න. ඒක ගොඩාක් ඒවා අහනවා ඒගොල්ලෝ. ඒ නිසා දැන් තමයි අපිට අවස්ථාව ලැබිලා තිබෙන්නේ මේ රට ගොඩනැගීම් පිළිබඳ අපේ ප්‍රතිපත්ති සමාජගත කරගන්න. ඊට පෙර අපි කොච්චර ඒක ගැන කිව්වත් ඒක සමාජගත වෙන්නේ නැහැ. මොකද අපි දිහා බලන්නේ ආණ්ඩුවක් හදන කණ්ඩායමක් ලෙස නෙවෙයි. අපි දිහා බලන්නේ විවේචකයෝ කණ්ඩායමක් ලෙස. ඒතර සමාජයට යන්නෙම ප්‍රබල වෙන්නෙම අපි ඉදිරිපත් කරන විවේචනය කියන සාධකේ. ඒ නිසා දැන් අපි වැඩි බරක් තියලා මේ රට ගොඩනැගීම් පිළිබඳ කරුණු අපි ඉදිරිපත් කරමින් තිබෙනවා. ඒ නිසා අපි හිතනවා පොදු පුරවැසියන් මේ තත්ත්වය ඉතා ඉක්මනින් මග හැරලා ඔව් විවේචනයක් තියෙන ඒගොල්ලෝ ගාව තමයි. හැබැයි රට ගොඩනැගීම් පිළිබඳ දැක්ම සහ වැඩපිළිවෙල තියෙන ඒගොල්ලෝ ගාව කියන එක පිළිබඳ විශ්වාස කරයි කියන දැඩි විශ්වාසයක් අපිට තිබෙනවා. ඔව් දැන් ඔබතුමා හොඳ තැනකට එනවා. දැන් JVP එක ආවනම් මරු. JVP එක හොඳ පීක් එකේ ඉන්නවා. මේ ඡන්දේ කාලේ ඇහෙන කතා. හැබැයි
ඡන්ද පෙට්ටියේ ගණන් කරලා බලනකොට JVP එකට ඡන්දෙ වැටලා නැහැ. අර හොඳම උදාහරණයක් වේ. ඔබතුමන්ලම ඉස්සර මේකට සඳහන් කළා. ආදරය කරලා කසාද බඳින්නේ වෙන කවුරු හරි. හැබැයි ඊට පස්සේ කසාද බැඳලා පස්සේ නැවත ආදරය කරපු ගැන හිතනවා. ඒ වගේ තමයි ජනතාව විමුක්ති පෙරමුණ ගැන හිතනවා. මොකක්ද මේකට හේතුව? ඇයි පෙට්ටියට මේ ආදරණීය ඡන්දෙ වැටෙන්නේ නැත්තේ? ඇත්ත. ඒ කියන්නේ ජනතාවගේ කැමැත්තක් අපිට තියෙනවා. හැබැයි ඒ කැමැත්ත ඡන්දෙ බවට පත් වෙලා නැහැ. ඒ නිසා ඡන්දෙන් පස්සේ බොහෝ අය කියනවා මේ අපි ඊට වඩා ඕගොල්ලන්ට බලාපොරොත්තු වුණා. එහෙනම් අපිට ඡන්දෙ එයා දීලත් නැහැ හොඳේ. එයා ඡන්දෙ දීලා නැතුව හැබැයි අපේක්ෂා කරලා තියෙන මොකද්ද? ඒ කියලා. ජනතා විමුක්ති පෙරමුණට මේට වඩා ඡන්ද ප්‍රමාණයක් ලැබෙවි කියලා. ඒ නිසා අපි මුහුණ දීලා තියෙන අභියෝගය තමයි අපේ තියෙන කැමැත්ත ඡන්දය බවට පත් කරගන්නේ කොහොමද? මම මේට කරත්මික අවස්ථා කීපයක් පැහැදිලි කළා තියෙනවා. මම නැවත කියන්නම්. අපි ඡන්දෙ පිළිබඳ මොන දේශපාලන අදහස් අර්ථකථන තිබුණත් අවසානයේදී පුරවැසියා ඡන්ද පොළට යන්නේ. අවසානයේදී පුරවැසියා ඡන්ද පොළට යන්නේ ආණ්ඩුවක් හදන්නේ. ඒ ඡන්දේ අවසානයේ දැන් ඔබලගේ මාධ්‍ය නාලිකා බැලුවොත් ඡන්ද දිනේ වාර්තා කරන්නේ කොහොමද? කවුද ආණ්ඩුව හදන්නේ? එන අවසානයේ මුළු ඡන්දෙම ඉලක්කගත වෙනවා ආණ්ඩුව පිහිටවන්නේ කවුද කියන තැනට. ඒතර අපි ආණ්ඩුව පිහිටවන බව පේන්නේ නැත්නම් අපි ඡන්දෙට අදාළ නැහැ. ඒතර වෙන දේ තමයි පුරවැසියන්ගේ හිතේ ඔළුවේ හදාගෙන තියෙන අඩු නපුර වැඩි නපුර ලෙස මේ ඡන්ද දෙපැත්තට දෝලණය වෙනවා. ඔක තමයි සිද්ධ වෙන්නේ. අපිට ඡන්ද කාලේ බොහොම සාධාරණ කටයුතු. නෑ අවසානයේ කවුද හදන්නේ කියලා අහනවනේ. ඒ කියන්නේ අන්තිමේට ඡන්දේ ફોකස් වෙන්නේ ආණ්ඩුව පිහිටවන්නේ කාටද කියන එකට. අපි ආණ්ඩුව පිහිටවන්නේ නැත්නම් අපි ඡන්දෙට අදාළ නැති වෙනවා. එහෙනම් අපි ප්‍රවේශයේ බවට පත් වෙන්නේ සමාජය ඇතුලේ අපිටත් ආණ්ඩුව පිහිටවිය හැකි කියන මතය අපි තහවුරු කරන්න ඕනේ. ඒක නිකන් කරන්න බෑ. අපි කිව්වට වචන වලින් බෑ. ඒ ආණ්ඩුවක් ගොඩනැගීමට සමත් වෙන කණ්ඩායමක් අපි සමාජගත කරන්න ඕනේ. අපේ උඩ සිට පහළ සෑම ගමක් දක්වාම අපේ ජන සභා ටික අපි පිහිටවන්න ඕනේ. විවිධ වෘත්ති නීතිඥ කණ්ඩායම්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ඉංජිනේරුවන්, කුසි විද්‍යාඥයින්, පසු වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් මේ වගේ විවිධ සමාජ ස්තරයන් අපි සංවිධානය කරන්න ඕනේ. සංවිධානය කරලා විශාල මහජන ව්‍යාපාරයක් හදලා අපි පෙන්වන්න පුළුවන් වුණොත් මෙන්න අපි මේ රටේ විශාල මහජන ව්‍යාපාරයක් ගොඩනගලා තිබෙනවා. මේ මහජන ව්‍යාපාරයට බලයගත හැකි කියලා අපි පෙන්නුවොත් සමාජ විශ්වාස කරොත් ඔය තියෙන මලකඩ නේද ඔක්කොම කඩාගෙන සුවිශාල ජයග්‍රහණයක් අත්පත් කරගන්න. දැන් ජනතාව දැන් අපේ රටේ ජනතාව මේ අනුරමැතිතුමා දැන් බොහොම බුද්ධිමත් ජනතාවක් ඉන්නවනේ. සාක්ෂරතාවය කියවන්න ලියන්න පුළුවන් හොඳ ජනතාවක් ඉන්නවා. හැබැයි මේ අවුරුදු 70ක කාලයක් පුරාවටම ජනතාව බොහොම විදිහට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වටා කේන්ද්‍ර කරගනිමින් මේ බලය සම්බන්ධයෙන් වුණු ලොකු රැවටීමකට ලක් වෙලා තියෙනවනේ පැහැදිලි ලෙසම. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ විදිහට ජනතාව රැවටිලා ජනතාව මේ වගේ ප්‍රශ්න ගොඩකට මැදි වෙලා ඉන්න ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකත් එක්ක එකතු වෙලා. එහෙම තියෙද්දිත් ජනතා විමුක්ති පෙරමුණට බලය ලබා දෙන්නේ නැහැ කියන්නේ සමහරට ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳ විශ්වාසයක් තාම රටේ ජනතාවට නැති එක. ඒක හරි. මේක හරි. ඒ කියන්නේ අපි තාම සමත් වෙලා නැහැ පොදු ජනයා වෙත අපි තමයි ඕන් විශ්වාස කළ යුතු දේශපාලන ව්‍යාපාරය සහ බලවේගය කියලා ඉටු ගන්නන්නේ. ඒක අපේ ප්‍රශ්නය. ඒක ඔබ කියන එක ඇත්ත. හැබැයි මම මේ කියන්නේ අපි පුරවැසියන් පොදු ඡන්දදායකයා ඡන්ද දෙන්නේ තර්කණයකට. ඒකෙන් තර්කයක් තියෙනවා ඡන්ද දෙන්නේ. පසුගිය ජනාධිපතිවරණයෙන් උඩ තර්ක දෙකක් දෙපැත්තෙන් තර්ක දෙකක් නිර්මාණය කරා. එක පැත්තකින් නිර්මාණය කරා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට ආවොත් විශාල ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක් මුහුණ දෙනවා. ඒ නිසා පක්ෂපාත පසෙක තබා මේ ඒකාධිපති වියරුව මොකද ඒ වෙලාවේ හිට්ලර් වගේ සාකච්ඡා සිද්ධ වුණා. සමහර හාමුදුරුවන්සලා ප්‍රසිද්ධිය කිව්වා හිට්ලර් කෙනෙක් අවශ්‍යයි කියලා. එතකොට අනිත් පැත්තේ කඳවුර නිර්මාණය වෙනවා. නෑ తాවකාලිකව හරි අපි එකඟතාවයකට එන්න ඕන හිට්ලර් පාලනය පරාද කරන්න කියලා. ඒතර පොදු ජනයා ඒ තර්කණයට යට වෙනවා. අනිත් පැත්තෙන් තර්කයක් හදනවා. අනිත් කඳවුර ඇවිල්ලා විවිධ බලවේග එකතු වෙලා තිබෙන්නේ රට අනාරක්ෂිත භාවයට පත් වෙනවා. විශාල මුස්ලිම් විරෝධයක් ගොඩනගලා තිබුණා. මේ මුස්ලිම් නායකයන්ගේ සහාය තිබෙන්නේම කඳවුරට. ඒ නිසා මව්බිම අනතුරුයි. ඒතර ඒ කණ්ඩායම මව්බිම බේරා ගැනීම සඳහා අවසන් අවස්ථාව එමනින්නේ. ඒ අවසන් අවස්ථාව විසින් මොවුන් තෝරාගත යුතුයි. ඒතර මේ දේශපාලන කණ්ඩායම් දෙක සමත් වෙනවා. ඇත්ත ප්‍රශ්න යට ගහලා ඔවුන් විසින්ම ප්‍රශ්න නිර්මාණය කරලා දෙනවා තර්කණයකට. ඒ නිසා පුරවැසිය ඒ තර්කෙට తాවකාලිකව යටත් වෙනවා. ඔය තර්කෙ පිළිගන්න.
එහෙනම් අපි දැන් ගොඩනගන්න ඕනේ අලුත් තර්කයක්. පොදු ජනයාට අපිට ඡන්දය ලබා දීම සඳහා තර්කණයක් අපි ගොඩනගන්න ඕනේ. ඒ තර්කණය අන්කවරක්වත් නෙවෙයි. මේ පක්ෂ දෙකත් එක්ක දීර්ඝ කාලයක් ඔබ ගමන් කොට තිබෙනවා. මේ පක්ෂ දෙකේ පාලනයෙන් පසු අවසානයේදී අපි විත්තියට හේතු කළ තුන රට සහ ජනතාව අපි විශාල අසීරුතාවයට පත් වී තිබෙනවා. දැන් අපිට තර්කණයක් තිබෙන ඒකෙන් මිදෙන්න. ඒකෙන් මිදීම සඳහා එකක් ඒ ප්‍රශ්නේ තීරුම් කර දීම, දෙකේ ප්‍රශ්නෙන් ගොඩේීමේ මාර්ගය තීරුම් කර දීම, තුන ඒ ප්‍රශ්نين විසඳුම අපි ගාව තියෙනවායි කියලා තාවුරු කිරීම. මේ තර්කණය අපි ගොඩ නැගුවොත් මේ තත්ත්වය වෙනස් වෙයි කියලා අපි හිතනවා. හොඳයි දැන් අපි ප්‍රධාන පක්ෂ දෙක ගත්තොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩිලා බිඳලා ගිහිලා තමයි පොදු ජන පෙරමුණ නිර්මාණය වෙන්නේ. ඒ වගේම තමයි එක්සත් ජාතික පක්ෂය කැඩිලා බිඳලා ගිහිලා සමග ජන බලවේගය නිර්මාණය වෙනවා. එතකොට මේ අලුත් කණ්ඩායම් දෙකක් ඇවිල්ලා තමයි මේ පාර Tamanගේ බලය තහවුරු කරගන්නේ. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ මේ දේශපාලන ධාරාව තුළ පැරණි පක්ෂයක් ලෙස සිටමින් ජනතා බලයක් තිබෙද්දිත් ක්‍රමයෙන් ජනතාවගේ මේ බලාපොරොත්තුව සහ ජනතාවගේ තියෙන කැමැත්ත අඩුවීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරලා තියෙනවා. මම පුංචි උදාහරණයක් විදිහට මේ කාරණේ සඳහන් කරන්නම්. 1994 දී ආසන සංඛ්‍යාව ලබා ගන්නකොට මන්ත්‍රී දුර ආසන 1යි. 2000 දී එය 10ක් දක්වා වර්ධනය වෙනවා. 2001 දී 16ක් දක්වා වර්ධනය වෙනවා. 2004 දී ස්වර්ණමය කාලය ආසන 39ක් මන්ත්‍රී දුර ආසන. 2010 දී 4යි. ඒ වගේම 2015 දී 6යි. 2020 දී මන්ත්‍රී දුර ආසන 3ක් බවට පත් වෙනවා. එහෙමනම් ඔබ ගොඩනගන තර්කයත් එක්ක කොහොමද මේ ඉලක්කම් සංඛ්‍යාව වල කෙටි සංඛ්‍යාව එහෙමනම් වැඩි කරගන්න පාර්ලිමේන්තුවේ ඔය ප්‍රශ්නය පොඩි තැනක් තියෙනවා 2004 ගත්තොත් අපි වෙනම දේශපාලන ව්‍යාපාරයකට තරම් කරා නෙවෙයි අපි එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ වෙදිලා අපිට මනාපරා මන්ත්‍රී දුර 39ක් ලැබුණා බොහෝ දිස්ත්‍රික්කවල අපි 1 2 3 කියන ස්ථාන ලබාගත්ත මනාපෝලි කෙසේ වුවත් ඒ සංඛ්‍යා දත්ත දිහා බැලුවොත් අපි පාර්ලිමේන්තු නියෝජනයේ අපි පසුබෑමක් තියෙනවා. ඒක පිළිගන්න ඕනේ. දත්ත ඇතුළේ අපිට ඒක පෙන්නනවා. ඒක හරි. හැබැයි දේශපාලන ව්‍යාපාරයක් සමත් වෙන්න ඕන. එකක් ඒ පසුබෑමට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන්න ඕන. දෙක පසුබෑම තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. තුන පසුබෑම වෙනස් කර ජයග්‍රහණ පිළිබඳ විශ්වාසය ගොඩනගන්න ඕන. ඉතින් අපි එහෙම දේශපාලන ව්‍යාපාරය අපි පසුබෑමට ඔරොත්තු දීලා තිබෙනවා. පසුබෑමට හේතු තේරුම් අරගෙන තිබෙනවා. පසුබෑම වෙනස් කිරීම සඳහා දැඩි විශ්වාසයක් අපිට තිබෙනවා. මා හිතනවා ලංකාවේ මෑත දශක 3-4කට පසු අපේ රටේ දේශපාලනයේ ඒ විශේෂ අවස්ථාව දැන් නිර්මාණය වෙලා තිබෙනවා. මීට පෙර ලංකාවේ දේශපාලන සිතියම තිබුණේ ඒ කියන්නේ සූත්‍රයේ දේශපාලන සූත්‍රයේ ෆෝමියුලා එක තිබුණේ ආණ්ඩුව තියෙනවා. ඒ ආණ්ඩුව අප්‍රසාදයට පත් වෙලා තිනවා ඊළඟ ආණ්ඩුව පේනවා ජනතා විමුක්ති පෙරමුණ දිහා බලනවා මේගොල්ලොත් මොකද සුවර්ණ අරගොල්ලෝ කීප දෙනෙක් හිටියොත් හොඳයි. ඔහොමනේ. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තියෙනවා ඒක අප්‍රසාදයට පත් වෙලා ඊළඟ මහින්ද මහත්තයාගේ ශ්‍රී ලංකා ආණ්ඩුව වෙන බව පේනවා. ජයිපි දිහා බලනවා මේගොල්ලොත් 3-4ක් හිටියොත් හොඳයි. ඕක තමයි සාම්ප්‍රදායිකව අපේ රටේ පසුගිය සෑම මැතිවරණයක් තිබුණු දේශපාලන සූත්‍රය. ආණ්ඩුව තියෙනවා ඊළඟ ආණ්ඩුව පේනවා ජයිපි යම් නියෝජන පාර්ලිමේන්තු ඉන්න ඕන යතුරු දෙන්න ඕන රිමෝට් කන්ට්‍රෝල් එක දෙන්න ඕන අපි තිල්ුවේමනේ ඒ වගේ සූත්‍රයක් තමයි තිබුණේ හැබැයි අද සූත්‍රය වෙනස් අද ආණ්ඩුව ගොඩ නැගිලා තිබෙනවා වැඩිම ජනවරම සහිත ගොඩ නගාගත්තු ආණ්ඩුව මේක නිදහස් ශ්‍රී ලංකාවේ හරිද වැඩිම ජනවරම සහිත ආණ්ඩුව ජනාධිපති ධූරය විශාලම ප්‍රතිශතයක් මේ විශාලතම පරතරයක් මම චන්ද්‍රිකා දිනුවා මහා චන්දෙන් පස්සේ නමුත් මම හිත විශාල ජනවරමක් තියෙනවා. හැබැයි ජනවරම් වේගයෙන් කඩා වැටෙමින් තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අයිස් කන්දක් වගේ දියෙමින් යමින් තියෙනවා. මහා ප්‍රතාපවත් නායකයෙක් හිටපු මහින්ද රාජපක්ෂ මහත්මයා වේගයෙන් කඩා වැටෙමින් තිබෙනවා. විශාල ජනවරමක් තිබුණු ආණ්ඩුව නේද? වේගයෙන් ජනතාවගෙන් ප්‍රතික්ෂේපයකට භාජනය වෙමින් තිබෙනවා. එළි ආණ්ඩුව පේනවද? එළි ආණ්ඩුව පේන්නේ එළියේ පොඩි විහිළු සහගත ජනක නේද විකටාරූපී රංගනයක් පේනවා. ඒ නිසා වෙනදට වඩා සූත්‍රය වෙනස්. ඒ නිසා පුරවැසියන් අපි දිහා බලන්නේ මීට පෙර බලපු විදිහට නෙවෙයි. මීට පෙර අපිට පුරවැසියන් ඉන්නේ ඕගොල්ලන්ගේ മന്ത്രിදු සංඛ්‍යාව අපි වැඩි කරමු. ඕගොල්ලෝ කීප දෙනෙක් හරි පාර්ලිමේන්තුවට හොඳයි.
හැබැයි අද අපි දිහා බලන්නේ නෑ ඕගොල්ලෝට මේ රට දීලා බලන්න ඕන. මේ දෙගොල්ලෝ මේ පාවෙලා තියෙන්නේ. මම මේ වචන පාවිච්චි කරන රූපවාහිනිය නිසා නමුත් පුරවැසිය මේ වචන වල නෙවෙයි කියන්නේ. හරිද? මේ දෙගොල්ලෝ මේ පාවෙලා තියෙන්නේ. අපි ඕගොල්ලෝ දිහා බලමින් ඉන්නේ. ඕගොල්ලෝ හරි මේක කරයි කියලා අපිට විශ්වාස කරනවා. මොනවා වුණත් ඕගොල්ලොත් මේ රට නැති කරත් අවුරුදු 5නේ 73ක් නැති වෙච්ච එකේ 5ක් මොකද්ද කියලා එහෙම හිතනවා. හරිද? ඒ නිසා අපි දිහා යම් ප්‍රමාණයකට අවධානයක් යොමුමින් තිබෙන පළවෙනි වතාවට අපි පාලන බලයට ලබා දිය යුතුයි වගේ යෝජනාවක්. එවැනි අදහසක් නිර්මාණය වෙලා තියෙන සමාජෙ. මීට පෙරේ තිබුණේ නැහැ. මේක තමයි මේ වෙලාවේ තියෙන සුවිශේෂී දේශපාලන තත්ත්වය. අපි සමත් වෙන්න ඕන ඔන්න ඔය තර්කණය සමාජගත කරගන්නත් ඒ තර්කණය මට ජනතාව ඒක රාශි කරගන්න. අන්න ඒ සඳහා තමයි අපි පුළුල්තම මහජන ව්‍යාපාරයට ජාතික ජන බලවේග ගොඩනගලා තිබෙන්නේ. ඒ නිසා මේක විශේෂිත දේශපාලන තත්ත්වයක්. දේශපාලන හැම තමයි පරිවර්තන වෙන්නේ. සාමාන්‍ය දේශපාලන කාල පරිච්ඡේද තිබෙනවා. සාමාන්‍ය දේශපාලන ගලාගෙන යන රටාවක් තිබෙනවා. ඒ අතර විශේෂ අවස්ථා නිර්මාණය වෙනවා. ඒ නිසා අද අපේ රටේ දේශපාලන විශේෂ අවස්ථාවක් අන්නේ විශේෂ අවස්ථාවට අනුරූපී වන පරිදි ගැළපෙන පරිදි දේශපාලනය කිරීම තමයි අපේ සලස් බවට පත් වෙලා තිබෙන්නේ. විශේෂ දේශපාලනික අවස්ථාවන් ලබා ගන්නට සහ ජනතාවට ඔබ කියන මේ කරුණාකාරණා ප්‍රත්‍යක්ෂ වෙන්නට නම් මේ ජනතාවට කරන චෝදනාවක් නෙවෙයි. හැබැයි ජනතාවට පොරොන්දු අවශ්‍යයි. ජනතාව බලාපොරොත්තු වෙනවා නායකයෙක් පත් වෙනකොට යම්කිසි පාලන කණ්ඩායමක් පත් වෙනකොට දේශපාලන පක්ෂයක් වෙන්න පුළුවන් නායකයෙක් වෙන්න පුළුවන්. අපිට මොනවද දෙන්නේ? අපිට මොනවද ලැබෙන්නේ? ජනතාව ඉස්සෙල්ලාම බලන්නේ අපිට මොනවද ලැබෙන්නේ ඊට පස්සේ තමයි බලන්නේ මේ රටට මොකද්ද ලැබෙන්නේ කියන කාරණේ. ඔබ හිතන විදිහට ඔබ ජනාධිපති අපේක්ෂකයා විදිහට ඊළඟට ඉදිරිපත් වෙද්දී ඔබ ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කරන්නේ මොනවද? ජනතාවට මොනවද ලබා දෙන පොරොන්දුව? නෑ පළමුකොටම මේ මම ජනාධිපති අපේක්ෂක නැද්ද කියන එක අපි පස්ව කල්පනා කරමු. තව ගොඩක් කාලයක් තියෙනවා. අපි උපකල්පනයක් කරමු. පොඩ කාලයක් තියෙනවා. අපි ගොඩනගමින් තිබෙන ජාතික ජන බලවේගයේ මහජන ව්‍යාපාරයක් හැටියට අපි ඒක අපේ සාමික නායකත්ව ගොඩනගමින් තිබෙනවා. කෙසේ වුවත් අපි ජාතික ජන බලවේගයේ මොකද්ද පුරවැසියන්ට දෙන්නේ කියන තර්කෙනෙ ඉන්නේ. ඔව්. ඇත්තටම අපි කිසිසේත්ම අලි දෙන්නම් කෝටි දෙන්නම් කියන්නේ නැහැ. මදක සමහර අපේක්ෂකයන් කියන ජනාධිපතිතුමන් වහම මම සෙරෙප්පු දෙන්න. ගමකට ගියොත් සෙරෙප්පු දෙන්නම් කියනවා. පාසලකට ගියොත්. ගොවිපලකට ගියොත් පොහොර දෙන්නම් කියනවා. කාන්තාර සීමත් තිබුත් ඇඳුම් දෙන්නම් කියනවා. ගැබිනියම් වමුරුගේ සීමත් තිබුණ පෝෂණ මල්ලක් දෙන්නම් කියනවා. පසුගිය ජනාධිපතිවරු මේ අපේක්ෂක දෙන්න ඔය විදිහටම ඔක්කොම කිව්වා. අද ලැබිලා තියෙනවද නැහැ? පසුගිය ජනාධිපතිවරුන්ගේ පොහොර පිළිබඳ මේ අපේක්ෂකයන් දෙදෙනාගේම තර්කය උනේ මොකද්ද? පොහොර නිකන් දෙන්න. ඒ වෙලාවෙදිත් මම කියපු දේ තමයි පොහොර සහන ආධාරයේ සතේකින් අපි වැඩි කරන්නේ නැහැ කියලා. හරි. නැවත පොහොර සහන ආධාරයේ සතේකින් වැඩි කරන්නේ නැහැ කියලා මම කිව්වා. පොහොර සහන ආධාරයේ සතේකින් වැඩි කරන්නේ නැහැ. සහන ආධාරය වැඩි කරලා දෙන්නේ නැහැ. හරිද? හැබැයි අපේක්ෂා දෙන්නම තරඟට කිව්වේ මොකද්ද? වැඩි කරනවා. නිකන් දෙනවා. හරි මට මතක ගෝඨාභය රාජපක්ෂ මන්ත්‍රීතුමේ අනුරාධපුරේ පළවෙනි රැස්වීමේදී මම එනකොට මහින්ද අයියා මට කතා කරලා කිව්වා 350ක් ගන්න එපා ගොවින්ගේ නිකම්ම දෙන්න කියලා. කෑ ගහලා කිව්වම නිකම්ම දෙනවා කියලා. බොරුනේ. හැබැයි ඔය ප්‍රශ්නේ තියෙනවා. ඊළඟදී අපිට සමීක්ෂණ කණ්ඩායමක් ඉදිරිපත් කරපු වාර්තාවක් තිබුණා. ඒ වාර්තාවේ අපි ගැන අහපුවම කියන අපි ආර්ථිකය හදයි. ඔව් කියන අපි ආර්ථිකය හදයි. Tamanට යමක් ලැබෙයිද? නෑ ඒ පිළිබඳ පොඩි ඍණාත්මක අදහසක් තියෙනවා. රටේ ආර්ථිකය හැදෙයි. හැබැයි Tamanට යමක් නොලැබෙයි වගේ. ඒක තමයි අපි දිහා බලමින් තියෙන්නේ. මම කියන්නේ රටේ ආර්ථික හැදීමම තමයි ඔබට යමක් ලැබෙන්නේ. එසේ නැතුනේ. ඒ නිසා අපි රටේ ජනතාවට කියන්නේ අද අපේ රටේ ආර්ථිකය බිඳ වැටී තිබෙන තැන හොඳින් තේරුම් ගන්න. හරිද? පසුගිය අවුරුද්ද විතරක් මා දැක්ක වාර්තාවක් සඳහන් වී තිබෙනවා. ට්‍රිලියන 1.4ක් මුදල් අච්චු ගසා ඇති බව. ලක්ෂ ඒ කියන්නේ 1.4ක් කියලා කියන්නේ ඒ කියන්නේ ට්‍රිලියනයක් කියන්නේ කෝටි ලක්ෂය. ඒතර 1 කෝටි 40 ලක්ෂයක්. ඒ කියන්නේ ට්‍රිලියනයක් කියන්නේ කෝටි ලක්ෂය. කෝටි 1 කෝටි 40 ලක්ෂයක් මුදල් මුද්‍රණය කරන් තිබෙනවා. හරි දෙවන්ත මුදල් සම්භාරය. ඒතර මේ සල්ලි අච්චු ගැසීමේ ප්‍රතිඵල ඒ වෙලාව මට මතකයි කබ්‍රාල් පාර්ලිමේන්තුවේ දෙවනත් කරලා කිව්වා මුදල් අච්චු ගැසීමේ උද්දමනය බලපෑමක් ඇති කරන්නේ නැහැ කියලා. නමුත් අද මොකද සිදු වී තිබෙන්නේ? සරල ආර්ථික විද්‍යාව ඉල්ලුම සහ සැපීම අතර. ඒ සරල ආර්ථික විද්‍යාව. මුදල් විශාල තොගයක් වෙළඳ පොළට එනවනම්
ඊට සරල ලෙස නිෂ්පාදනය ඇති වෙන්නේ නැත්නම් අනිවාර්යෙන් භාණ්ඩ මිල ඉහළ යනවා. අද මොකද සිදු වී තිබෙන්නේ මේ ප්‍රතිවිපාකයට විශාල භාණ්ඩ වේගයකට මුහුණ දී තිබෙනවා. මිල ඉහළ යාමකට මුහුණ දී තිබෙනවා. ඒ වගේම අපිට ඩොලර් උපයා ගන්න බැරි වී තිබෙනවා. අපිට ණය ගන්න සිදු වී තිබෙනවා. වරායෙන් භාණ්ඩ ටික නිදහස් කරගන්න බැරි වී තිබෙනවා. අපිට ණය වාරික ගෙවා ගන්න බැරි වී තිබෙනවා. කිරිපිටි මිල දී ගන්න පොලිමින්ද සිදු වී තිබෙනවා. පළවෙනි වතාවට නේද අවුරුදු දශක 50කට වඩා වැඩි කාලයක් දැල්වෙමින් තිබුණු සොපගස් කන්දේ පිරිපහදුවේ ගිනි දැල නිවා දමන්න සිදු වී තිබෙනවා. විශාල සංවාදයක් ඇති වී තිබෙනවා විදුලිය අද කපයිද හෙට කපයිද කියලා. හරිද? එතන මෙවැනි විශාල කඩාවැටීම තියෙන රටක කවුද අලි දෙන්නම් කොටි දෙන්නම් කියලා කියන්නේ. අපි කියන්නේ. හැබැයි අපි මේ රටේ ජනතාවට එක සහතිකයක් දෙනවා. අපි මේ දේශපාලන දූෂිතභාවය අයින් කරනවා. දේශපාලකගේ නාස්තිය අයින් කරනවා. අපි තාමත් මේ රට ගොඩනැගීම සඳහා දැක්මක් තියෙනවා. ඒ දැක්ම සහ වැඩපිළිවෙලට අපි මේ රටේ පෞද්ගලික ව්‍යවසායකය, තරුණය, ගෝවිය, දීවරය, උරුසමිති ව්‍යාපාරය, වැඩ කරන ජනතාව මේ ඔක්කොම එකට පෙළගස්සලා අවුරුද්දක් දෙකක් තුනක් ඉතා වේගයෙන් ගැඹුරින්ම මේ රටේ ආර්ථික සංවර්ධනය පිළිබඳ සැලැස්මක් හදනවා. ඒ සැලැස්ම මෙහෙවනවා. අන්න එදාට ලෝකයේ ඉදිරියේ ශක්තිමත් ආර්ථික සහිත රටකුත් පුරවැසියන්ට තමන්ගේ මූලික අවශ්‍යතාවන් මූලික අවශ්‍යතාවන් පුරවැසියන් මොනවද? 1. ජීවත් වෙන ආදායම් මාර්ගය. 2. ඉන්ධන නිවාහන. 3. නිරෝගී සම්පන්න ජීවිතය සෞඛ්‍යය. 4. හොඳ ප්‍රවාහන පද්ධතිය. 5. තමන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනය. 6. මානසික සුවය. අද අපේ රටේ පුරවැසියන මානසික සුවයක් තිබෙනවා. මානසික නිදහසක් තිබෙනවා. ඕව බලන්න පාරේ යනකොට මිනිස්සුගේ මූණක හිනාවක් තිබෙනවා. කවුරු හරි කකුල පෑගුත් ගෙදර එනකම් බයිනවා. ත්‍රිවිල් එකේ නැංගුත් ත්‍රිවිල් එක තව ත්‍රිවිල් එකකට කැපුවොත් නේද කෑග ගහ බයිනවා. මිනිස්සු පොළට ගිහිල්ලා නේද තෙරපුණොත් එතන රණ්ඩුවක් ඇති වෙනවා. නේද වැක්සින් එක ගන්නකොට අපි දැක්ක රණ්ඩුව. බහඬ මිලදී කරනවා අපි දක්වන රණ්ඩුව. ගෑස් පොලිමේ අපි දක්වන රණ්ඩුව. මොකද්ද මේ සිදුවී තිබෙන්නේ? එකිනෙකා රුස්සන්නේ නැති සමාජයක්, මානසික නිදහසක් නැ මානසික ආතතියකින් පෙළෙන සමාජයක්. මේ සමාජයක ඉස්සරහට යන්න බෑ. ඒ නිසා අපි සහතික වශයෙන් ඉතා කෙටි කාලයක් ඇතුළත අපේ සංවර්ධන මූල උපායන්ගේ ප්‍රතිඵල ජනතාවට ලැබෙනවා. මා කලින් කියපු දේ ජීවත් වෙන ආදායම් මාර්ගයක්, ඉන්න නිවහනක්, නිරෝගී සම්පන්න ජීවිතයක්, දරුවන්ට අධ්‍යාපනය, කාර්යක්ෂම ප්‍රවාහන සේවයක්, මානසික නිදහසක් කියන මූලික වමනාව ආරම්භයේදීම අපි ඇති කරනවා. ඒ තමයි ජනතාවට අප ලබ දෙන පොරොන්දුව. ඔබ ඔය පොරොන්දු සියල්ලම ජනතාවට ඇත්තටම මම හිතන්නේ ජනතාවට ඒ සම්බන්ධයෙන් යම්කිසි සිතා බැලීමක් සිදු කරන්නට අපි කාලයක් ලබා දෙන්නට අවශ්‍යයි. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ දැන් මේ කියන කාරණාත් එක්ක පුංචි බාධා කිරීමක්. දැන් ඔබ සඳහන් කරන මේ කාරණා වලට ජනතාව අනිවාර්යයෙන්ම එකග වෙනවා. ජනතාවට ඒ එකගත්වය ලැබෙයි කියන විශ්වාසය තියෙනවා. හැබැයි දැන් අද ඉකොනොමිස් සංග්‍රහව පවා සඳහන් කරලා තියෙන කාරණයක් අපේ ණය ගන්න මේ දර්ශකය ගන්නකොට දකුණු ආසියාතික රටවල් අතර ඇෆ්ගනිස්තානයට පොඩ්ඩක් උඩින් තමයි අපි ඉන්නේ. එතරම්ම අපි ණය ප්‍රමාණයක් අරන් තියෙනවා. ඔබ කියන ඔය මානසික සුවතාවය, ඔබ කියන ඔය ආර්ථික විප්ලවය ඇති කරන්න පුළුවන් ද අපි මේ ඇති වෙලා තියෙන අපි මේ අරගෙන තියෙන ණය කන්දරාවත් එක්ක? ඔබ කියන ඔය ආකාරයේ ආර්ථික විප්ලවයක් රටේ ඇති කරන්න පුළුවන් ද මේ තියෙන තත්ත්වෙත් එක්ක? ඔබ හිතන්නේ 1950 දී ජපානයට උඩින් තිබුණු ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් අද ඇෆ්ගනිස්තානයට සමාන ලෙස ඇවිල්ලා තිබෙනවා. ඒ නිර්ණායකයන් මැදද මේ පාලකයන් අසාර්ථක කියලා තේරුම් ගන්න. ඉතින් ඉස්සරළම අපි පොදු සම්මුතියකට එන්න ඕන. පොදු සම්මුතියකට එන්න ඕන. මේ රට තවත් ප්‍රපාතයකට ඇදගෙන යනවා හැර අලුත් මාවතකට ගෙනීමට මේ පාලක කණ්ඩායම් දෙකට නොහැකි බව. ඒ අතර විවාදයක් තියෙනවද? මම හිතන්නේ අපේ ජීවිතවලට අත්දැකීම් වලින් අද කුස්සියට ගියොත්, කඩේට ගියොත්, දරුවෝ රැකියාවක් හොයාගන්න ගියොත්, දරුවෝගේ අධ්‍යාපනය දිහා බැලුවොත් අද අපිට ජීවිතයේ අත්දැකීම් වලින් ඔප්පුකට හමාරයි. තවදුරටත් මේ කඳුරු දෙකත් එක්ක ඉදිරි ගමනක් නැති බව. එහෙමනම් මම හිතන්නේ ඒක පිළිබඳව විවාද නොකරන්න දැන් ජනතාව. ඇතිද? ඒත් මෙහෙම කියලා හිතන්න එපා. අසාර්ථකයි. එහෙනම් ඊළඟ අපිව ප්‍රශ්න කරන්න අප ඒක කරන්නේ කොහොමද? ඒක සාධාරණයි. පැහැදිලි. ඒක අපිව ප්‍රශ්න කරන්න. ඒක සාධාරණයි. ඇයි? දැන් ඔබ කියන පරිදිම අපේ රට ආර්ථික විශාල ගැඹුරකට ගිහිල්ලා තිබෙනවා. එතකොට මේ ගැඹුරට ගිරී තිබෙන ආර්ථිකයේ ගොඩනැගීම තමයි අපේ අපේක්ෂාව. උදාහරණයකට ගත්තොත් පහුගිය ඔක්තෝබර් මාසේ 30 වෙනිදාට අපේ රටේ මුළු ණය ප්‍රමාණය ට්‍රිලියන 17.3යි. ඒ කියන්නේ රුපියල් කෝටි නේද 17,30,000යි. හරිද? රුපියල් කෝටි 17,30,000ක ණයකරුවන් බවට පත් වී තිබෙනවා. ඉස්සෙල්ලා මගේ ඉලක්කම මම කිව්වේ
ඒක ට්‍රිලියන ඔබ සඳහන් කළේ ට්‍රිලියන 7ක්. ඔව් ඒතර අපි හිතමු නිකන් නේද අපි නිකන් සාමාන්‍ය ලෙස ගත්තොත් ට්‍රිලියන 17.3ක ණය කන්දක් තිබෙනවා. ඒ කියන්නේ කෝටි 17,30,000ක ණය කන්දක අපි හිර වෙලා තිබෙනවා. ඒක දෙවන්ත ණය කන්දක් අපිට ගෙවා ගන්න බැරි. ඒ වගේම ගත්තොත් ඒ මධ්‍යම ආණ්ඩුවේ ණය හැබැයිකට විදුලි බල මණ්ඩලයේ ණය, පෙට්‍රෝලියම් එකේ ණය, එයාලංක එකේ ණය වැටිලා නැහැ. ඒ රාජ්‍ය ආයතන ණය කෝටි 1,30,000යි. හරිද? ඒතර ඔක්කොම එකතු කරපුවාම කෝටි 18,60,000ක ණයකරුවෝ අපි. ඉලක්කම් වලින් සඳහන් කරන්නත් අපහසු ගණන්. ඉතින් දැවැන්ත ණයකන්දක අපි හිර කරලා තිබෙනවා. ඒ නිසා හෙට කාට පාලන බලය ගත්තත් මේ ණයකන්දත් එක තමයි රට ලැබෙන්නේ. ඒ ණය වලින් විශාල පංගුවක් අද විදේශීය ණය බවට පත් වී තිබෙනවා. අපිට ආසන්න වශයෙන් වසරකට විදේශ ණය ගෙවීම වෙනුවෙන් වසරකට ආසන්න වශයෙන් අපිට විදේශ ණය ගෙවීම වෙනුවෙන් අපිට අවශ්‍ය බිලියන 6.7ක් ඩොලර් බිලියන. හරිද? එතකොට අපිට බහණ්ඩ ආනයනය කිරීම වෙනුවෙන් අතිරේක වශයෙන් අවශ්‍ය බිලියන 8ක් අපේ අපනයන ආදායම වගේ බිලියන 8ක් වැඩි ආනයන වියදම. එනම් අපිට බිලියන 14.7ක් ඕන ඩොලර්. අපිට බීගම් ෆැක්ටරි අච්චු ගහන්න බෑනේ. අපි ඩොලර් උත්පාදනය කරන්න ඕන. ඩොලර් උපයා ගන්න ඕන. ඩොලර් උපයාම ගැනීමේ මාර්ග අපිට විශාල ප්‍රමාණයක දැයිලා තිබෙනවා. නැවත ඒවට ප්‍රකෘති පනක් දෙන්න ඕන. උදාහරණයකට ගත්තොත් මම ඊට පෙර කිව්වා මේ විදේශගත ශ්‍රමිකයන් ගැන කිව්වා. ඔවුන්ගෙන් ලැබෙන ආදායම අපේ විශාල පංගුවක් ඒක රැක ගන්න ඕන, ඒක වැඩි කර ගන්න ඕන කියලා කිව්වා. ඒතර මම දැක්ක බොහෝ අය උසුළු විසුළු කරා. හැබැයි ඔබට වාර්තාවක් පෙන්නුවොත් ගිය අවුරුද්දේ ජුනි මාසයේ ඉඳන් දෙසැම්බර් වෙනකොට 2020 ජුනි හා දෙසැම්බර් සංසන්දනය කරලා බලනකොට 2021 ජුනි සහ දෙසැම්බර් කාලය තුලට අපේ රටේ බිලියන 2ක් අඩු වෙලා තිබෙනවා විදේශ ශ්‍රමිකයන්ගේ ආදායම. බිලියන 2ක් හොඳේ. චීනට ගිහිල්ලා ඉන්න 1 බිලියනයි පෝට් සිටි දෙන්නම් කියලා. ඉන්දියාවට ගිහිල්ලා 1 බිලියනයක් ඉල්ලනවා. මේ තෙල් ටැංකි සංකීර්ණ දෙන්නම් කියලා. හැබැයි අපිට ගලාගෙන ආපු ඩොලර් බිලියන 2ක් අහිමි වෙලා තිබෙනවා. 2021 මුල් මාස 2020 මුල් මාස 5ට වඩා ආදායම වැඩි විදේශගත ප්‍රේෂණ. හැබැයි අවසන් මාස 7 ආදායම බිලියන 2කින් හරියට ගත්තොත් මිලියන 2055කින් අඩු වී තිබෙනවා. ඇමරිකන් ඩොලර්. එනම් මේ අපිට ගෙන්වා ගත හැකි තිබුණු ඩොලර් බිලියන 2ක් අපි අහිමි කරගෙන තිබෙනවා. අපි හිටියනම් අහිමි කරගන්නේ නැහැ. ඒ වගේම මම එදත් කිව්වා විදේශගත ශ්‍රමිකයන් ඒ ඉන්න ශ්‍රී ලාංකික ධනවතුන් ඉන්න ව්‍යාපාරිකයන් ඉන්න ඔවුන් මේ ආයෝජනය කරන්න අවස්ථාව දෙන්න ඕන. ඔවුන්ට මෙහි මුදල් තැන්පත් කරන්න අපි අවස්ථාව ලබා දීලා උන්ට ආරාධනා කරන්න රට ගුවන් ඩොලර් ඉවන්න කියලා. මම හිතන සහතික වශයෙන් ඩොලර් බිලියනක් 1-2ක් අපිට ඉතින් හොයාගන්න පුළුවන්. එහෙම වුණා නම් අපි හිතනවා අපිට යම් ප්‍රමාණයකට මේක තල්ලු කරගන්න පුළුවන් ආර්ථිකයක් හදාගන්න පුළුවන්. අනතුරු අපේ නිෂ්පාදනයේ මත පදනම් වෙච්ච ආර්ථික අපි ගොඩ එන්න ඕන. අපි ආනයන සීමාකම් ගැන කල්පනා කරන්න ඕන. අපනයන වෙළඳපොළ අත්පත් කරගන්න ඕන. ඊට අපි හිතනවා ලෝකේ ඔබ දන්නවා මම දැක්ක පහුගිය වාර්තාවක් තියෙනවා සෞදි අරාබිය ලෝකයේ පහුගිය අවුරුද්දේ තෙල් යවලා හොයාගෙන තියෙනවා ඩොලර් බිලියන 113ක් තෙල් යවලා. හැබැයි ඉන්දියාව මුදුකාංග වෙළඳපොළේ සොෆ්ට්වෙයාර් නිර්මාණය කරලා හොයාගෙන තියෙනවා බිලියන 133ක්. ඒ නිසා තෙල් වලට වඩා විශාල ආදායන මාර්ගයක් බවට පත් වී තිබෙන මුදුකාංග වෙළඳපොළ. නිසා අපි හිතන ලෝකේ මුදුකාංග වෙළඳපොළෙන් අපිට පංගුවක් අත්පත් කරගන්න පුළුවන්. එයි අපේ රටේ මුදුකාංග වෙළඳපොළ විශාල අමුද්‍රව්‍ය අවශ්‍ය නැහැ. අපිට අනිත් හැම භාණ්ඩයකම අපිට අමුද්‍රව්‍ය අවශ්‍ය විශාල අමුද්‍රව්‍ය අපිට නැහැ. එනම් මුදුකාංග වෙළඳපොළ දැනුම මත ඥානය මත අත්පත් කරගන්න පුළුවන් වෙළඳපොළ. ඉතින් ඒ වෙළඳපොළ නිර්මාණය මත ඒ වෙළඳපොළෙන් පංගුවක් අපි අත්පත් කරගන්න සලස්මක් හදන්න ඕන. අපේ සංචාරක ව්‍යාපාරයකට ඉතාමත් හොඳ විභවතාවයක් තියෙන රටක්. ඉතාමත් මන්නම් වෙරළ තීර දෙකක් තියෙනවා. ඉතාමත් හොඳ නැගෙනහිර සහ දකුණු වෙරළ තීරේ. නැගෙනහිර වාරගම් කාලට දකුණු නිදහස් වෙනවා. දකුණු වාරගම් කාලට නැගෙනහිර වෙරළ තීරේ. හොඳ දේශගුණ කලාප තුනක්. අපේ ප්‍රෞಢ ඉතිහාසයක් නේද? ඒවත් එක්ක ගොඩනැගුණු සංස්කෘතිය. අපි හොඳ ජෛව විවිධත්වය සහිත කලාප තිබෙනවා. හොඳ සීත කලාපයක් තිබෙනවා. හොඳ මිනිස්සුන්ගේ සාමාන්‍ය කෙන ශ්‍රී ලාංකිකයන් මොකද්ද මේ ආගන්තුක සත්කාර වලට කැමති කියලා. ඉතින් එහෙම සමාජයක් අපිට තියෙනවා. ඉතින් අපි මේ වගේ අත්පත් කරන් තියෙනවා. අපේ සංචාරක ව්‍යාපාර ලොකු පිම්මක් ගන්න පුළුවන්. ඒ වගේම ලෝකේ සුවඳම කුරුඳු තියෙන අපිට. ලෝකේ සැරම ගම්මිරිස් තියෙන අපිට. ලෝකේ රසම සහ ජනප්‍රියම තේ තියෙන අපිට. ලෝකේ වැඩිම කාබන් ප්‍රතිශතය තියෙන ග්‍රැෆයිට් නිදිය තියෙන අපිට. මිනරල් නිදිය තියෙන අපිට. ලෝකේ වැඩිම ඛනිජ ප්‍රතිශතය තියෙන ඛනිජ නිදිය තියෙන අපිට. හරි අප මොනවද මේවා කරලා තියෙන්නේ? මේ පාලක ලැජ්ජ වෙන්න ඕන. මේ ඇති වී තිබෙන ව්‍යසනයේ කිසිවක් අපේ රටේ ස්වභාවික ව්‍යසනයක් නොවේ.
මහා විශාල ගම් වතුරක් ඇවිල්ලා මහා ශේම භූමියක් ඇති වෙලා ඒකේ ප්‍රතිවිපාක නෙවෙයි මේ ව්‍යසනය මේ රට පාලනය කරන පාලක අධිකාරීන් විසින් අපේ රට ඇති කරන ලද ව්‍යසනයක් මේ. ඒ නිසා මේ ව්‍යසනේ ගොඩ ගැනීමේ මාවතක් අපිට තිබෙනවා. ඒ මාවත ගොඩනැගීම සඳහා මා හිතන කාණ්ඩු මේ රටේ පෞද්ගලික ව්‍යවසායකයන් අපි ආරාධනා කරමු මේ රට ඇත්ත කර්මාන්තකරුවන්ට ඇත්ත ව්‍යවසායකයන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් උන් තමයි ආර්ථික එන්ජින් එක. අපිට නිදහස් උන්ට සැලසුම ප්‍රාග්ධනය තාක්ෂණය වෙළඳපොළ වල දෙන ආණ්ඩුව බාර ගන්න. ආණ්ඩුවද පෞද්ගලික ව්‍යවසායක රාජ්‍ය සේවද අපි ඔක්කොම එකතු වෙලා අවුරුදු දෙක තුනක් මේ වුණොත් මේ රට හදන්න බැරිද? මේ රට හදන්න පුළුවන්. මේ රට හදන්න බැරි නම් ලෝකේ හදන්න පුළුවන් රටක් නැති බව මත දවාගන්න. හොඳයි. මම වැඩි කාල වේලාවක් ලබා දුන්නේ. මම හිතන්නේ මේ අපි හැමෝටම අවශ්‍ය වෙන්නේ තියෙන ප්‍රශ්න වලින් මිදෙන්නට අනිවාර්යයෙන්ම පිළිතුරු අවශ්‍යයි. අපි ප්‍රශ්න ගැන කතා කරනවා උදේ පාන්දර ඇහැරපු මොහොතේ ඉඳලා රැවත නිින්දට යනකම්ම. නිින්දෙන් නිදියාගෙනත් ප්‍රශ්න ගැන කතා කරන්නේ. මේ ප්‍රශ්න වලට පිළිතුරු ඕනේ. ඉතින් ඒ නිසා ටර්නින් පොයින්ට් අපේ බලාපොරොත්තුවත් ප්‍රශ්න ගැන කතා කරන්න. ඒ වගේම පිළිතුරුත් හොයාගෙන යන්න. ඒ නිසායි අද දවසේ ඊටාම සාධාරණ වූ සාධනීය වූ පිළිතුරු රසක් ලැබුණා. ඒ නිසායි අනුර කුමාර දිසානායක මහතාට දීර්ඝ වේලාවක් ඒ පිළිතුරු ලබා දෙන්නට ඔබට සහනයක් ලබා දෙන්නට වැඩි කාල වේලාවක් වෙන් කළේ. එහෙමනම් තව බොහෝ දේවල් තියෙනවා රටේ ප්‍රශ්න පිළිබඳව කතා කරන්න. මේ ප්‍රශ්න සහ උත්තර හොයන්නට අපි සූදානම් ජනතා විමුක්තිපුරේ නායක අනුර කුමාර දිසානායක මහතා සමගින්. කෙටි විරාමයක් යලිත් ටර්නින් පොයින්ට් තුලින්. ඔබ යලිත් ටර්නින් පොයින්ට් සමගින්. ටර්නින් පොයින්ට් අද අපේ ආරාධිත ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා. අනුර කුමාර දිසානායක මහතා සමග අපි බොහෝ කරුණු කාරණා සාකච්ඡා කළා. ජනතා විමුක්ති පෙරමුණ මේ විවේචන ඉදිරිපත් කරනවා වගේම ඒ විවේචන වලට පිළිතුරු කෝ. එහෙමනම් කොහොමද රට හදන්නේ? රට මේ යන ගමන වැරදි. පාලකින් මේ යන ගමන වැරදි කියලා ඔවුන් දිගින් දිගටම චෝදනා කරනවා. එහෙමනම් ඔවුන් යන ගමනේදී කොහොමද ඔවුන් රටත් ජනතාවත් බේරාගෙන මේ ගමන යන්නේ? ඒකට පිළිතුරු තමයි ඔහු දෙවන මේ විරාමයේ තුලින් විරාමයේ ගන්නට පෙර අපිට ලබා දුන්නේ. හොඳයි. අපි දැන් නෙමු තවත් ප්‍රධාන ප්‍රශ්නයක්. ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒ ප්‍රශ්න ගණනාවෙන් එකින් එක එමු. යුගධනවි ගිවිසුම. යුගධනවි ගිවිසුම තමයි මෑත කාලිනව ඔබ යලිත් ආందోලනයක් රට තුල නිර්මාණය කරපු කාරණයක් බවට පත් කළා. ඇත්තටම යුගධනවි ගිවිසුමට මුලින්ම යුගධනවි ගිවිසුමට ඇයි ඇත්තටම විරෝධතාවයක්? දැන් වාමවාදී පක්ෂයක් විදිහට ඇමරිකාවට තියෙන විරුද්ධත්වයද මොකද්ද මේ යුගධනවිකට මෙච්චරම විරුද්ධ වුනේ? පචුට්ට කර මම ඉස්සර මුදලච්චු ගෙහිම ගෙන කිව්වනේ ට්‍රිලියන් 1.4 කියලා. ඔව් මුදලච්චු ගෙහිම. ඔව් ඒක රුපියල් වලින් ගත්තොත් රුපියල් කෝටි 1,40,000යි. කෝටි 1,40,000. රුපියල් කෝටි 1,40,000. කෙසේවත් යුගධනවි ගිවිසුම මෙහෙම අපි තියෙනවා අපි කුඩා රටක්. අපිට විශාල බලශක්ති වෙළඳපොළක් නැහැ. අපේ බලශක්ති ප්‍රභවයන් දෙකක් තියෙන අපිට විදුලිය අනිත් එක තෙල්. අපි හැමදාමත් ඉන්නවා මේ බලශක්ති වෙළඳපොළ විශාල පංගුවක් අපිට නැති නිසා මේ බලශක්ති වෙළඳපොළේ ඒකාධිකාරියක් ආණ්ඩුව සතු තිබී සිටියි. ඒ මොකද මේ බලශක්ති වෙළඳපොළ අත්පත් කරගන්න කෙනා තමයි හෙට රටේ අයිතිය හිමි කරගන්නේ. මොකද විදුලිය නැතුණොත් සියල්ල කඩා වැටෙනවා. ෆ්‍රිජ් එකේ ඉන්න කුකුලගේ ඉඳන් එළියට විසි කරනවා. ඉන් තියෙනවනම් හොඳයි. ඇත්ත කතාවනේ. ඔව්. එඳ බලශක්තිය අතිශය වැදගත්. තෙල් වෙළඳපොළත් තේමයි. තෙල් කියන්නේ නිකන් අපේ ආර්ථික අපේ ශරීරයක් නම් ඒ ශරීරයේ රුධිරනාල පද්ධතිය හා සමානයි මොකද්ද? තෙල්. එනිසා ඒක අපිව විස්තර වැදගත් ක්ෂේත්‍රයක් බලශක්තිය. එතකොට අපි වගේ කුඩා බලශක්ති ඉල්ලුමක් තිබෙන රටක කවර හෝ සමාගමක් විසින් මේ බලශක්ති වෙළඳපොළ අත්පත් කරගත්තොත් ඒට දේශපාලනයේ ආර්ථිකයේ සුරිභාවය සියල්ල තීරණය කරන්නේ ඔවුන්. ඒ නිසා තමයි අපි බලශක්ති වෙළඳපොළේ අධිකාරීත්වය රජයේ සතු තබා ඇති කියන ස්ථාවරයේ ඉන්න එක දේශපාලන ස්ථාවරයක්. රටේ ආරක්ෂාවත් රටේ අනාගතයත් වෙන්නේ. එහෙනම් නිශ්චිත වශයෙන් ගත්තොත් කෙරවලපිටිය බලාගාරය ගත්තොත් කෙරවලපිටිය යුගධනව බලාගාරය නිර්මාණය කරලම තියෙන්නේ LNG බවට පරිවර්තනය කරන. දැන් ඒක අපි ඩීසල් වලින් දුවනවා, දෙවි තෙල් වලින් දුවන්න පුළුවන්. ඒක අපිට LNG වලට කන්වර්ට් කරන් තමයි අපි හදලා තියෙන තාක්ෂණිකව. හැබැයි අපිට එතකොට LNG අපිට ගෑස් අවශ්‍යයි. දුවන ගෑස් ඕනේ. ගෑස් වගේම අපිට ගෑස් බලාගාරය දක්වා ගෙනින්න නල පද්ධතියක් අවශ්‍යයි. ඊළඟ ඒ ගෑස් ගෙනලා ගබඩා කරන ගබඩා සංකීර්ණයක් අවශ්‍යයි. එතකොට මෙතන සාධක හතරක් තිබෙනවා. එකක් බලාගාරය, ඒක ප්‍රශ්නයක් නේ LNG වලට කන්වර්ට් කරන්න පුළුවන්. දෙකේ බලාගාරයට ගෑස් ගෙනින නල පද්ධතිය. තුන ඒ ගෑස් ගබඩා කරන ගබඩා සංකීර්ණය. හතර ඒකට අවශ්‍ය ගෑස් සපයුම. මේක තමයි ව්‍යාපෘතිය.
එතකොට විදුලි බල මණ්ඩලයයි සහ තෙල් සංස්ථාව විසින් මේ නල පද්ධතිය ඉදි කරන්නත් මේ ගබඩා සංකීර්ණ ඉදි කරන්නත් ටෙන්ඩර් කැඳවලා තිබුණා. ජාත්‍යන්තර ටෙන්ඩර්. ඒතර මේ නිව් ෆෝර්ට්‍රස් කියන සමාගම මේ ටෙන්ඩරයට ඉදිරිපත් වුණේ නේ. හරිද? ඒතර නිව් ෆෝර්ට්‍රස් එනර්ජි කියන සමාගම කරපු දේ තමයි බලාගාරෙන් සිට 40කුත් නල පද්ධතිය එලීමත් ගබඩා සංකීර්ණයත් ඊට අමතරව අවුරුදු 5කට ගෑස් සැපීමත් ඒකාධිකාරයක් ඉල්ලනවා. ඒතර මේ මුළු පද්ධතියම නිව් ෆෝර්ට්‍රස් කියන එනර්ජි සමාගමට පැවරීම සඳහා මේ ගිවිසුමේ ආරමුණ. ඒතකොට සාමාන්‍යයෙන් අපි දන්නවා අපිට ගෑස් ඒ මොහොතේ වෙළඳ පොලේ තියෙන අණුව ටෙන්ඩර් කැඳවලා අපිට ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඒකේ තියෙනවා. ඒකට විතරක් නෙවෙයි. ඒ ප්‍රදේශයේ ඇති වෙන ඕනෑම LNG සැපයීම් කරන බලාගාරයකට ගෑස් ගන්න ඕනේ ඒගොල්ලන්ගේ. ඒ විතරක් නෙවෙයි. අපි යම් වසරකට ගෑස් ප්‍රමාණයක් ගන්න යම් පරිමාවක් ගන්න එකඟ වෙනවා. ක්වොන්ටිටි එකක් ගන්න එකඟ වෙනවා. එකඟ වුණාම ගත්තේ නැතත් ගෙවන්න ඕන. ගත යුතුමයි. ඔව් ටේක් ඕ පේ එක්ක ගනින් එක්ක ගෙවපන්. හරිද? ඉතින් මේක තමයි තිබුණේ. ඉතින් ඒක මුළුමනින්ම යම් යටි උවමනාවක් වෙනුවෙන් ඇති කළද ගිවිසුම. අන්නේ ගිවිසුමින් අපේ රට බලශක්ති ශේෂ්ත්‍රයට ඒක විතරක් නෙවෙයි. ඒක ඇතුළේ තියෙන මහා දූෂිත ගනුදෙනුවට. විදුලි බල ඉංජිනේරුවන් ගණන් හදලා කිව්වා ඒ ගෑස් සැපීම එකතු කළ බලව ඩොලර් බිලියන 5ක් විතර වේවි කියලා. ඩොලර් බිලියන 5ක් කියලා කියන්නේ ලංකාවේ හම්බන්තොට වරායට ගිය ඩොලර් බිලියන 1.3යි. පෝට් සිටි ගිය ඩොලර් බිලියන 1.3යි. නොරොච්චර බලාගාරයට ගිය බිලියන 0.9යි. ඒ ටික එකතුරත් 1.6යි නේද 3.5යි. හැබැයි මෙතන බිලියන 5යි. ඒක ලංකාවේ මෙතෙක් ඇති වී තිබෙන සියලුම නේද ව්‍යාපෘති වලට වඩා විශාල ව්‍යාපෘතියක්. හදිසිය රෑ ගිවිසුම් ගහනවා. රෑ 12:06ට මේ ගිවිසුම අත්සන් කරේ. කැබිනට් අමතරු කියන උන් දන්නේ නැහැ කියලා. ඇමරිකාවේ වෙලාවෙන් අත්සන් කරත් කියන්නේ. ඉතින් ඇමරිකාවේ වෙලාවෙන් අත්සන් කරන එක පුදුම දෙයක් නේ. ඇමරිකන් ජාතික ජනාධිපතියේ මුදල් ලැමති වුණාම. ඒක තේරුම් ගන්න පුළුවන් මේ විදිහට. කිසිවොත් මම මේ කියන්නේ. පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්නේ මේ තමන්ගේ මේ රට මේ පාලකයන්ට පොල්මක්කාර උරුමක්කාරත්වයෙන් පවර්ලා නැහැ මේ රටේ ජනතාව. මේක උන්ගේ පොල් ඉදමක් පිළිබඳ ප්‍රශ්නයක් නෑ අපිට ප්‍රශ්නයක් නෑ. මේක මේ රටේ අනාගතේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක්. ඒක පාර්ලිමේන්තුව ඉල්ලුවා දුන්නේ නෑ. අවසානයේ මම තමයි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළේ. මට එතන කුල් ප්‍රශ්නයක් තියෙනවා. මං කියේක ආందోලනයක් ඔබ මහා විශාල ආందోලන නිර්මාණය කළා කියලා. මේක කැබිනට් ඇමතිවරු දන්නේත් නැහැ. ඔවුන් දැකලත් නැහැ. ඒකට දැක්කේ නැහැ කිව්වා. පාර්ලිමේන්තුවේ ඉන්න ආණ්ඩු පක්ෂයේ අයත් බොහෝ දෙනෙක් දැකලා තිබුණේ නැහැ. අනුර කුමාර දිසානායකට කොහොමද මේ ගිවිසුම පාර්ලිමේන්තුවට එන්න සභාගත කරන්න තරම් ලැබුණේ? කොහෙන්ද මේ? ඔව් ඉතින් ඒවා එළිදරවුණ කරන්න ඕනනේ නැවත ඒවා ගන්න. නිසා ඔබ සත්‍ය වාර්තාවක් ලෙස පැහැදිලි ලෙස සභාගත කරේ තියෙනවා. මට බම කල්පනා කර එක වෙලාවක පාර්ලිමේන්තුවේ හැපැති බෙස්ස රාජපක්ෂ මහත්මයා හිටියේ. මේක ඇත්ත එකද කියලා සේවකෙක් අතේ යවන්න අතට මට ආයෙ හිතුනේ ඉතින් මේක ඇත්ත එකනේ ආයෙ ඉතර අපස්ථාවටපත් කරන්න ඕනේ නැහැ කියලා. ඒතරම් විශ්වාසයක් තිබුණා ඔබට. හොඳයි. ඊළඟ කාරණය දැන් අපි යුග ධනවියකට ඇයි උතරම විරෝධතාවයක් දක්වන්නේ කියන කාරණේ තමයි අපි ආවේ. දැන් එක පැත්තකින් යුග ධනවි එක පිළිබඳව ඒ විදිහට කතා කරලා යුග ධනවියකේ තියෙන මේ ගිවිසුම් පිළිබඳ දැඩි ගැටලුකාරී තත්ත්වයක් තිබෙනවා කියන කාරණේ සහ මේ අයිතිය පිළිබඳව රටේ බලශක්තිය වෙනත් රටකට දේශීය සමාගමට යනවා කියන බරපතල චෝදනාව ඔබ එල්ල කරමින් සිටිනවා. හැබැයි මේ කරුණු කාරණා මේ විදිහට සිද්ධ වෙනකොට ඒකෙන් නවතින්නේ නැහැ. අපේ රටේ තවත් සම්පතක් වෙනකොට අපේ වරායි කොටසක් යනවා ඉන්දියාවේ අදානි සමාගමට. එතකොට අනිත් පැත්තෙන් IOC සමාගමට අපේ තෙල් ටැංකි සංකීර්ණයේ අයිති වෙනවා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරනවා. ජනතා විමුක්ති පෙරමුණ මේකට දැඩි ලෙස විරුද්ධ වෙනවා. ඒත් රජයේ මේ කටයුතු කාරණා සිදු කරගෙන යනවා. එකක් තමයි ආණ්ඩුව මේවට කියනවා ආයෝජන කියලා. මේක කිසිසේත්ම ආයෝජන නෙවෙයි. මේක විකිණීම. විකිණීම. ඇයි අපිට මෙහෙම වෙලා තියෙන කියලා ඔබ ඇහුවා. එකක් මේකට එක හේතුවක් අපි අපේ ලෝක දේශපාලන ඇති වී තිබෙන බලතුලන ඉතා හොඳින් අවබෝධ කර ගැනීමට අසමත් වීම. විශේෂයෙන්ම අපි දන්නවා ලෝකයේ විශාල බලකඳුරු ගණනාවක් නිර්මාණය වී තිබෙනවා. එක්සත් ජනපදයේ මේ පැත්තේ රුසියාව, අර පැත්තෙන් චීනය, අනිත් පැත්තෙන් යුරෝපා සංගමය, මේ පැත්තෙන් ඉන්දියාව. මේ බලකඳුරු අතර යම් ගැටුමක් තිබෙනවා. වෙළඳපොළ බෙදා ගන්න, අමුද්‍රව්‍ය අත්පත් කරගන්න නේද? මෙහෙම තරගයක් තිබෙනවා. එතකොට අපි ඉන්දියාව ආසන්නයේ පිහිටා තිබෙනවා. එනිසා ඉන්දියාව හැම වෙලාවෙම
තමන්ගේ ජාතික ආරක්ෂාව සහ ජාතික අභිලාෂයන්ට ලංකාවේ දේශපාලන ලංකාවේ ආර්ථික තීන්දුව කොයි ආකාරයෙන් බලපානවද කියලා උන් බලමින් ඉන්නේ. මොකද උන් ලොකු තරංගයකින් අය. ඒත් අපේ පාලකයන් ක්‍රමානුකූලව අපි චීනයට වඩා කිට්ටු කරටත් අදා ගැනීමකට ගියා. දැන් ඔබ ගත්තොත් කොළඹ වරායේ දකුණු ජැටියේ. කොළඹ වරායේ දකුණු ජැටියේ. ඒක කොළඹ වරායේ කන්ටේනර් වලින් 75කට ආසන්න ප්‍රමාණයක් ඉන්දියානු කන්ටේනර්. හැබැයි දකුණු ජැටිය විකුණන දමුවා චීන CICT සමාගමට. ඒක ඉන්දියාව ගැන වුන් අතර තරගයක් තිබෙනවා. ඉන්දියාව ගැන තරකේ තමයි අපේ කන්ටේනර් අද මෙවන්නේ චීන ජැටියක් අපිට ජැටියක් දීපන්. එතකොට අපි මේ වැරදි ආර්ථික මූලෝපායන් ඒක ලෝක දේශපාලනත් එක්ක ඉතාමත් වැරදි ආර්ථික මූලෝපායන් මේකට බලපෑවා. දෙක මේකට හේතු වෙනවා. අපි ආර්ථික වශයෙන් ඇති වී තිබෙන කඩාවැටීම. අපි චීනයෙන් පහුගිය අවුරුද්දේ මාර්තු මාසයේ ඩොලර් යුවාන් බිලියන 10ක ණයක් අපිට ගන්න වුණා. ඔවුන් කිව්වා ණය මුදල දෙන්න කලින් පෝර්ට් සිට පණ සම්මත කරලා දෙන්න කියලා. අපි සම්මත කරලා දෙනවා. ඊළඟ ඉන්දියාවෙන් පහුගියදා බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරු ඉන්දියාවට ගිහිල්ලා ඩොලර් මිලියන 500ක් ඉල්ලා හිටියා තෙල් ගේන්න. තව ඩොලර් බිලියනයක් ඉල්ලා හිටියා සීනි පරිප්පු ආදී අත්‍යවශ්‍ය භාණ්ඩ ගේන්න. ඉන්දියාව කියන රයිට් අපි ණය මුදල දෙන්න තෙල් ටැංකි සංකීර්ණ පවරා දෙන්න කියනවා. ඉතින් මේ ආර්ථික අවසන් ප්‍රතිවිපාක මොකද්ද සිදු වී තිබෙන්නේ? අපේ රටේ ජාතික සම්පත උන්ට පවරා දෙන්න සිදු වී තිබෙනවා. මේ පවරා දීමෙන් ත්‍රිකුණාමලේ තෙල් ටැංකි සංකීර්ණ ගත්තොත් අපි හිතනවා ඒක බ්‍රිතාන්‍ය සමාගමකට අයිති තිබිලා සිරිමා බණ්ඩාරනායක මෙතනගේ ආණ්ඩුව 1960 දශකේ පවුන් ලක්ෂ 2කමාරක් දීලා පවරාගත්තු තෙල් ටැංකි සංකීර්ණය. ඒ වෙලාව අපි විදේශ සමාගම අතෝ තිබිලා පවරාගත්තේ මේක අපේ රජයට. අපි සල්ලි දීලා පවුන් ලක්ෂ 2කමාරක් දීලා පවරාගත්තා යුගී. ඒතර මේ තෙල් ටැංකි සංකීර්ණත් එක්ක අපිට දැන් ඔබ දන්නවා සිංගප්පූරුව දැන් ඔය තෙල් මිල කියනකොට කියන්නේ සිංගප්පූරු ෆ්ලැට් රේට්. ඒක සිංගප්පූරුව ලෝකේ ඔයිල් හබ් එක. තෙල් හබ් එක. අපි මේ තෙල් ටැංකි සංකීර්ණත් එක්ක අපිට ජාත්‍යන්තර වෙළඳපොළ විශාල පංගුවකට යන්න පුළුවන් තිබුණා. ඒ වගේම අපිට පුළුවන්කම තිබුණා නැව් වලට තෙල් ගැහිමේ ව්‍යාපෘතියක් පටන් ගන්න. ඒ වගේම ලංකාවේ උපයෝග කරගත්තත් මා හිතනවා අපේ රටේ මේ කොළඹ මේ තෙල් ටැංකිත් එක්ක මේ කරන සෙල්ලමත් මේ විශාල ගබඩා සංකීර්ණ විශාල මාර්ග හිරවීම තෙල් නැව් වරායට එක මේ වරාය මීට වඩා ජාත්‍යන්තර වරායකට පත් කරන අපි තෙල් නැව් ටික ත්‍රිකුණාමලේ වරායට ගෙනියන් තිබ්බා. ත්‍රිකුණාමල වරායෙන් අපි ටැංකි ටිකට ගෙනාවා නම් රේල් පාර හරහා ගෙනියන්න පුළුවන්. මේ හැම ප්‍රධාන ස්ටේෂන් එකක් මා ආසන්නෙම අපේ රටේ ප්‍රධාන ගබඩා සංකීර්ණ තියෙනවා. අනුරාධපුර ස්ටේෂන් එක ගාව ගබඩා සංකීර්ණ තියෙනවා. කුරුණෑගල ස්ටේෂන් එක ගාව තෙල් ගබඩා සංකීර්ණ තියෙනවා. ගාල්ල ස්ටේෂන් එක ගාව තෙල් ගබඩා සංකීර්ණ තියෙනවා. මේ මාර්ග පද්ධතියට තදබදීට ප්‍රවාහන වියදම් අඩු කරන්න විශාල උපයෝග කරගන්න තිබුණා. මා ගණන් හදලා බැලුවා ඒ තෙල් ටැංකි සංකීර්ණ උපයෝග කරගෙන ඒ ආසන්න දිස්ත්‍රික්ක වල විතරක් තෙල් බෙදා හැරියොත් මිලියන 700ක අවුරුද්දට ලාභයි. ඒ තරම් අපිට සම්පතක් තිබුණා. හැබැයි මේක කිසි ප්‍රයෝජනයක් ගන්න නැතුව අතහැරලා තිබුණා. අන්තිමට මේක අයියෝ සමාගමේ 2003 අවුරුද්දේ පවරා දෙනවා. හැබැයි ගිවිසුම වැරදි. ඒක යල් පැන්න. නමුත් මොකද කරේ? අපි නැවත ගිවිසුමේ පවරා දෙලපුවා. මෙතන තෙල් ටැංකි 94න් 99 තෙල් ටැංකි 24ක් CPC තෙල් සංස්ථාවට 14ක් IOC එකට 64ක් ඒතකොට 14ක් තියෙනවා 14යි 24යි ඔව් 14යි 24යි 61යි 61යි හරිද 61ක් ජොයින්ට් සමාගමක් හිටේ ඒකාබද්ධ සමාගමකට හදන්න යෝජනා කරලා තිබුණා. ඉතින් මම කියන්නේ මේ ජාතික සම්පත් විකිරීම මම හිතන මෙහෙමයි. අපි විසින් තෝරා ගන්නත් ආර්ථික උපාය මාර්ගයකට අනුව නම් අපිට එතෙන්ට යන්න අපිට එකඟයි. සමහරවිට අපිට තාක්ෂණය නැති වෙනකොට අපිට ප්‍රාග්ධනය නැති වෙනකොට අපිට යම් ඒකාබද්ධ ව්‍යාපෘති වලට යන්න අපි එකඟයි. ඒක මොකක්ද? ඒක අපි විසින් හදාගනු ලබන ජාතික ආර්ථික න්‍යාය පත්‍රයක කොටසක් ඇටියට. එහෙම වෙන්න පුළුවන්. විදේශ සමාගම් එකේ ඒකාබද්ධ ව්‍යාපෘති වලට යන්න වෙයි. මම හිතනවා පුල් මුඩේ කණජ වලින් දී සංවර්ධනය කරනවා නම් ඒකට අපිට තාක්ෂණය නේ. හරිද? ඒකට මෙතනින් එහා නිස්සාරණ වලට යන්න අපිට හොඳ තාක්ෂණයක් අවශ්‍යයි. ලොකු ප්‍රාග්ධනයක් අවශ්‍යයි. එතන අපිට තියෙන ඒකාබද්ධ තැනකට යන්න අවස්ථාව. එතන. හරිද? ඒතකොට ඒ ඔක්කොම යන්නේ මොකද? අපි හදා ගන්නලද ජාතික ආර්ථික උපාය මාර්ගයකට. හැබැයි මේ තෙල් ටැංකි සංකීර්ණනේ අපි හදාගත්තු උපාය මාර්ගයකට. අපිට යෝජනා කරන්නේ මේක ඒකාබද්ධ ව්‍යාපෘතියකට යාම තමයි අපිට වාසි කියලා නැහැ. අපිට ඉන්දියාව විසින් දෙන බලහත්කාරී මැදිහත් වීම, අපි කොටු කර ගැනීම, අපේ ආර්ථික කඩාවැටීම විසින් අපිට එතෙන්ට යන්න වෙලා තියෙනවා. හැබැයි අද ප්‍රශ්න තියෙන්නේ දැන් මේ අපි ওই තෙල් ටැංකි වල 14ක් ඉන්දියාව පාවිච්චි කරමින් හිටියා. අනික් තෙල් ටැංකි ඔහේ දිරාපත් වෙන්න ඉඩ ඇරලා තිබුණා. ප්‍රශ්න තියෙන්නේ දැන් මේ මෙච්චර කාලයක් අපිත් මේවා පාවිච්චි නොකරපු නිසා ඉන්දියාව හෝ මේ ඉතුරු ටික පාවිච්චි කරන්නේ නැත්නම් මේක ආයෝජනයක් විදිහට හිතලා අපිට බැරිද මේක නිකන් නෙවෙයි 2003 දී
රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගිවිසුමක් කරා මේක පවරා දෙන්න ලැබුණා. හැබැයි ඒ ගිවිසුමේ නිශ්චිත වගන්තියක් තිබුණා. හරිද? මාස 6ක් ඇතුළත නිශ්චිත පවරා දීමේ ගිවිසුමකට යන්න ඕන කියලා. ඒතර එහෙම ගිවිසුමකට ගියේ නැහැ. ගියේ නැහැ. හරිද? හැබැයි ගිවිසුමට ගියේ නැති උනාට අවුරුද්දක් පාසා ලක්ෂ ගානේ බදු අරගෙන තියෙනවා. හරිද? ඩොලර් ලක්ෂ ගානේ. හරිද? භාණ්ඩාගාරය අරගෙන තියෙන තෙල් ටැංකි දීලා. හැබැයි ගිවිසුමක් ගහලත් නැහැ. ඊට පස්සේ මට මතකයි චන්දිම ගිරක්කොඩි කන්තල අමාත්‍යවරයා ඔහු තෙල් ටැංකි යම් ප්‍රමාණයක් ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් දැම්මා. කැබිනට් මණ්ඩලයේ කැබිනට් පත්‍රිකාව අනුමත වුණා. ලංකාවේ පළවෙනි වතාවට මම හිතනවා අනුමත වුණු කැබිනට් පත්‍රිකාවක් අවලංගු කිරීම කියලා කැබිනට් පත්‍රිකාවක් දෙව රනිල් වික්‍රමසිංහ. එනේ සම්මත වූ කැබිනට් පත්‍රිකාව අවලංගු කිරීමේ කැබිනට් පත්‍රිකාවක්. හරිද? මගාව දිනවක් අනුත් එක තියදී එහෙම කරා මේක. එතකොට අපි මම දන්න අපේ උරුස් සමිති ව්‍යාපාරය මට මතකයි ජාත්‍යන්තර විශාල තෙල් සමාගම් වැඩ කරන තාමත් ඒ ශේෂ්ත්‍රයේ පිළිබඳ විශේෂඥ නානි තියෙන කණ්ඩායම ඇවිල්ලා මේක පරීක්ෂාවට භාජනය කරලා මේක ගොඩනැගීම සඳහා සලස්මක් ඉදිරිපත් කළා. උරුස් සමිති ව්‍යාපාරය ඉදිරිපත් කළා තිබුණා මේක ගොඩනගමින් තෙල් සංස්ථාව ලාභදායී ව්‍යාපාරයක් බඩපත් කරගෙන සලස්මක් ඉදිරිපත් කරා. හැබැයි ඒ කිසිදු සලස්මක මේ අමාත්‍යරුන්ට ආණ්ඩුවට කමිෂන් අල්ලස් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුව හිතාමතාම මේක අත්හැරලා තිබුණා. මා කියන්නේ අපි ඔය ලොකු ව්‍යාපෘතියට වෙන් කරපු මුදල් අපි ඔතෙන්ට වෙන් කරා නම් අද අපිට මෙහෙම තෙල් අරමුදයක් එන්නේ නැහැ. අද අපිට මේ විදිහට ඩොලර් අරමුදයක් එන්නේ නැහැ. ඔබ අද අපි ඒ උපයා ගන්නා ධනෙන් අපිට හයිවේ එකක් හදන්න තිබුණා. ඒ නිසා මේ ආණ්ඩුව කල්පනා කරේ මා කියන්නේ මෙච්චරයි. අපිට ප්‍රශ්න සැලසුම් මල්ලක් තිබෙනවා. ප්‍රශ්න මල්ලක් තිබෙනවා. අපිට මුදල් බාස්කට් එකක් තියෙනවා. හැබැයි මුදල් බාස්කට් එක අපිට මදි අපේ සැලසුම් සහ ප්‍රශ්න මල්ල විසඳන්න. එහෙනම් මොකද්ද කරන්න ඕන? අපිට ප්‍රමුඛතාවයක් තියෙනවා. ඔබ ගෙදර වුණත් මුදල් පරිහරණය කරන්නේ ඔබට කොච්චර ප්‍රශ්න තිබුණත් ඔබ යටේකින් පටන් ගන්නෑ. ඔබේ ප්‍රමුඛතාවය. එහෙම රටක් පාලනය කරන්නේ. එහෙම කරන්නේ නැහැ. මේගොල්ලන්ගේ ප්‍රමුඛතාවය උනේ රටේ ආර්ථික උපාය මාර්ගය රටේ ඉදිරි ගමන නෙවෙයි. ප්‍රමුඛතාවය උනේ Tamanට කොච්චර පංගුවක් ලැබෙනවද සාධකයි. ඒ නිසා නිසි ආර්ථික උපාය මාර්ගය සකස් කිරීමට අසමත් වීම තමයි දි รา පත් වීමට හේතුව. හරිද? එහෙම නැතු එකේ දි รา පත් වීමට ඒක අසාර්ථක නිසා නෙවෙයි. එතන ව්‍යාපෘතියක් නැති නිසා නෙවෙයි. ඒක ලාභදායී ව්‍යාපාරයක් බවට පත් කරන්න බැරි නිසා නෙවෙයි. ඒක දි รา පත් වෙන්න හේතුව ඒ පිළිබඳ දැක්ම සහිත වැඩනු කිරීම. දැන් අපි අනිත් අතින් ගන්නකොට ඉන්ධන අර්බුදයක් දරුණු විදිහට අපිට ඉන්ධන අර්බුදයක් ඇවිල්ලා තියෙනවා. දැන් විදුලි අර්බුදයක් අපිට ඇවිල්ලා තියෙනවා. ඔබ දකින්න විදිහට පැහැදිලිවම දැන් එදා වේල ටුවර්ස් වගේ තත්වයකටනේ එදා වේල අපිට කොහොම හරි ලබා දෙන්න තමයි මේ හදන්නේ කරන්ට් එක. විදුලි බලය එදා වේලට යන්නේ. නමුත් හෙට දවසේ කැපෙයිද කියන ප්‍රශ්නයක් අද දවසේ ඇවිල්ලා තියෙනවා. මෙතරම් කළමනාකරණයේ දුර්වල මට්ටමකට එන්නට තරම් අපිට මොකද වෙලා තියෙන්නේ? එකක් අපේ ජාතික ජනන සැලැස්මට අපි යන්න සමත් වෙලා නැහැ. එක දෙක අපි ඩීසල් ගල් අඟුරු ශේස්ත්‍රයේ වගේම පුනර්ජනනීය බලශක්ති ශේස්ත්‍රය පිළිබඳ මීට වඩා අපි අවධානය යොමු කළ යුතු තිබුණා. ඒ පිළිබඳ අපි වේගවත් ජනන සැලැස්මකට අපිට යන්න අසමත් වුණා. දැන් ඇති වී තිබෙන තත්ත්වය ගත්තොත් එකක් අපිට ඩීසල් එකක් අපේ බොරතෙල් පිරිපාදු වැසීම නිසා අපිට දැවිතෙල් දැන් ඉන්නේ නැහැ. දැවිතෙල් වලින් දුවන බලාගාර නතර වෙන සිදු වී තිබෙනවා. ඩීසල් ආනයනය කිරීම සඳහා ඩොලර් නැහැ. ඒ නිසා ඩීසල් බලාගාර අවධානයක ඉන්නවා. ඒ වගේම අපිට මේ අවශ්‍ය ධාරිතාව ඩීසල් වලින් සහ ගල් අඟුරු වලින් ඩීසල් වලින් සහ දැවිතෙල් වලින් සපයා ගන්න බැරි වෙනකොට අපේ ජල විදුලි බලාගාර උපරිම ලෙස ක්‍රියාත්මක කරා. ඒ නිසා වතුරත් හිඳුණා. ඊටම වේගෙන් 25ක මට්ටමකට වේගෙන් හිඳුණා. දැන් තියෙන ජලාශවල වතුර මට්ටම ගොවිතැනට අවශ්‍යයි, පානීය ජලයට අවශ්‍යයි. ඒ නිසා දැන් විදුලි සැපයීම වෙනුවෙන් නෙවෙයි වැඩිපුර කල්පනා කරන්නේ. අඹතලේ ජල පොම්පාගාරය ගාවට වතුර එන්න ඕන. බලාගාරය ඇරලා පැය 6මාරකින් තමයි එතෙන්ට වතුර එන්නේ. හරිද? ඒ නිසා බලාගාරය අරනවද නැද්ද කියලා තීරණය කරන්නේ වතුර අවශ්‍ය වෙන එක සාධකයේ මත. ඒ නිසා දැන් ජල විදුලියෙන් නිෂ්පාදනය අපිට එන හිටලා තිබෙනවා. ඒ නිසා දැනට අපි ඩීසල් ටිකක් මම දැක්ක ඔය තෙල් සංස්ථාව එකඟුණා මෙච්චර දෙන්න 27 වෙනිදා දෙක්ක දෙන්න. 27 වෙනිදා දක්වා එළිය දෙනවා. ඔව් 27 වෙනිදා දක්වා දෙන්න එකඟුණා මොනවා වුණත් අපේ රටේ විදුලි කැපීමකට යන්න වෙනවා. දැන් ඩීසල් මුළුමනින්ම උපයා ගත්තත් විදුලි කප්පාදුවකට යාමට සිද්ධ වෙනවා. ඇයි? අපි ජල විදුලි වාරාගාර උපරිම ධාරිතාවයෙන් නිදා දුවලා තිබුණා. දැන් නියං කාලේ කොහොමත් බලාගාර ආයෙ පිරෙන්නේ අප්‍රේල් වලින් පස්සේ වගේ. ඉතින් හදිස්සි මොකක් හරි ඔය අවපාතයෙන් එනවනේ. එහෙම අවපාතයක්වත් ආවොත් හැර
අපිට අනිවාර්ය විදුලි කප්පාදුවට යන්න වෙනවා. ඉතින් මම මේ කියන්නේ මේ පාලකයා. ඒකට තමයි අපි ආණ්ඩුව හදන්නේ. නිලධාරීන් එක සාකච්ඡා කරන්න මොකද්ද සිද්ධ වෙන්නේ සිදුවිය හැකි අනතුරු මම දැක සමහර මේ වෘත්තීය සමිතිය කියන ඇම්පියර් කියන මොකද්ද දන්නේ නැති විදුලි ඇමතිවරු දාලා කොහොමද පාලනය කරන්නේ කියලා. ඇත්ත ප්‍රශ්නේ. සාකච්ඡා කරන ඥානයේ තියෙන අයින් ඒගොල්ලොන් එක සාකච්ඡා කළා සලස්මක් හදලා ඒක මෙහෙවන්න ඒකයි ඇමතිවරුගේ කාර්යභාරය. එහෙම නැතුව මේ අපිට පේන්න තෙල් ඇමති මේ විදුලි බල ඇමති ගහගෙන අපිට වැඩක් තියනවා. තෙල් ඇමති ඇවිල්ලා අපිට කියනවා මොකද කියන්නේ? එයා කියනවා ලයිට් පත්තු කරොත් පයින් යන්න වෙනවලු. වාහන දිගොත් කරුවල ඉන්න වෙනවා. ඕකට ඇමතිවරු මොනවද අපිට ඕවා කියන්නේ? මේ විගඩමක් හොඳයි. දැන් මේ ජනාධිපතිවරයා කරේ විශ්වාසිත බොහෝ බොහෝ අය විනයක් හදයි, ප්‍රතිපත්තියක් හදයි, ඒ ශේෂ්ත්‍ර පිළිබඳ අත්දැකීම් තියෙන අය රට පාලනය කරයි. මොනවද මේ වෙලා තියෙන්නේ? දෙන්න දෙපැත්තට තරකට වොයිස් කට් දෙනවා. මම දන්නවා ඔබගේ නාලිකත් තියෙන්නේ නේද? නේද? ඇට නැති දිව වගේ එකට එක දාදා යනවා. අපිට වැඩක් තියෙනවද ඒක? මේ දෙන්නේ හැමදාම සඳරයට කැබිනට් මණ්ඩලේ හම්බ වෙනවා. හරි මේ එකට සාකච්ඡා කරලා වෙල එකක් කියනවා. මොකද මේ ඇති පළත් මේ විගඩම් නාටක ජනතාවට ඇති වෙලා තියෙන්නේ. ජනතාවට අවශ්‍ය වෙන විසඳුම ඇමතිවරු දෙන්න අතර රණ්ඩුව ජනතාවට වැඩක් තියෙනවා. මම කියන ඔබලගේ මාධ්‍යමව වාර්තා කරන්න එපා. අපිට වැඩක් නැහැ ඒවා. ජනතාවට වැඩක් තියෙනවා තෙල් ඇමති ගැන මේ විදුලි බල ඇමති කියන එක. විදුලි ඇමති ගැන තෙල් ඇමති කියන එක ජනතාවට අවශ්‍ය දෙන්න එක කැබිනට් මණ්ඩලය දෙන්න එකට වාඩි වෙලා ජනාධිපතිවරු ඉන්න මුලසුනේ සාකච්ඡාව කළා විසඳුමක් දෙන්න. දෙන්න වාඩි වෙලා විසඳුම ඇවිල්ලා කියන්නේ. මොකද්ද මේ කරන්නේ? අරාජික අසාර්ථක එකිනෙකා කුලල් කා ගන්න දැක්මක් නැති එකිනෙකා තම තමන්ගේ කොටස බේරා ගන්න උත්සාහ කරන පාලනයක් අපේ රට උරුම වී තිබෙනවා. ඒක විසින් මේ අර්බුද විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙන්න හේතු සාධක වී තිබෙනවා. දැන් ඔබ කියන එක කාරණයක් විතරයි ඔය. දැන් අනිත් පැත්තෙන් ගත්තාම යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් වන මේ සිද්ධියට රජයේම ඉන්න ඇමතිවරු කීප දෙනෙක් යනවා උසාවියට යනවා. දැන් ඔය ආණ්ඩුව ඇතුළේම ප්‍රශ්න විසඳ ගන්න කියන කාරණේට මම මේ එක උදාහරණයක් කියන්නේ. උදය ගම්මන්පිල එතකොට විමල් වීරවංශ වාසුදේව නානක්කර මේ කණ්ඩායම් මේකට විරුද්ධතාවය පළ කරනවා. ඒතර මේ ඇතුළේ විසඳ ගන්න ඕන දෙයක්ද එහෙනම් මේ බොරුවට ජනතාවට පෙන්නන? ඔබ කියන විදිහට ආණ්ඩුවක් කියන ආණ්ඩුවක්. ඒ ආණ්ඩුවට ගනු ලබන තීන්දුව වලට ස්වාමික වග කියන්න ඕන. ස්වාමික වග කියන්න බැරි ආණ්ඩුවෙන් එළියට යන්න ඕන. අපිට වැඩක් තියෙනවා එක්කෙනෙක් බැසිලා අස්සම් කරනවා කියන අනිත් එකන උසාව වෙනවා. වැඩක් තියෙනවා ජනතාවට ඒව. මම මේ කියන්නේ හරිද? මේ වගේ ආණ්ඩු රටට ඕනද? හරිද? ඒක දැන් මම නැවත කියන ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පිළිබඳ අපිට සංකල්පය ඔහුගේ ප්‍රතිබිම්බය අපිට නිර්මාණය කරේ කොහොමද? ප්‍රතිරූපේ. ඔහුගේ ප්‍රතිරූපය අපිට නිර්මාණය කරේ හරි විනයක් සමගියක් එකට දාමයක් හිටු මොන දාමයක්ද? දකුණු අත කරන දේ වම් අත දන්නේ. හරිද? ඉතින් මම කියන්නේ මේගොල්ලන්ගේ අසාර්ථකභාවය, නොහැකියාව, අරාජිකත්වය මෙහෙම තමයි. මම මේ චුට්ටක් හොයමින් ඉන්නවා මේ අනුරාධපුර යුගයේ බිඳ වැටෙනකොට එදා රාජධානියේ ඇමතිවරු කවටයන් අතර තිබුණු රංගනේ මොන වගේ එකක් වෙන්නේ නැද්ද කියලා. අපි හොයන්න ඕන අද්දිනේ මම අපේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය අපේ ජාතික විධායක සභාව නියෝජනය කරන මේ චන්දන අබේරත්න මහාචාර්යතුමාට මම කතා කරලා කිව්වා මේ මට මේ රාජධානි බිඳ වැටෙනකොට ඒ රාජධානි වල තිබුණු තත්වය අමාත්‍යවරු පිළිබඳව රජතුමා පිළිබඳව හරිද තිබුණු තත්ත්ව අපිට ටිකක් හොයමු කියලා රිසර්ච් එකක් කරමු කියලා. මං කියන්නේ මේකම වෙන්න ඇත්ති. එදා සිරක් දක්වා අයයි කියලා විශ්වාස කරනවා. ඔව් මේ බිඳ වැටීමක් තියෙන්නේ. හොඳයි ඔබ තව බරපතල චෝදනාවක් කරනවා. දැන් අපිට ඩොලර් පිළිබඳ අපි ලොකු ප්‍රශ්නයක ඉන්නවා රට. ඔබ බරපතල චෝදනාවක් දෙකින් දිගට මෙල්ල කරනවා ඩොලර් සම්බන්ධයෙන් මේ ඩොලරේ විකෘති අගයක් මවා පා තිබෙන කතාවක්. 203 කියන මේ අගය මේ විකෘතියක් මේක මේ ලෝකයේ තියෙන තත්ත්වයක් එක්ක ඇති වුණු දෙයක් නෙවෙයි කියලා. මොකද්ද මේ? මේකයි උනේ. අපි 203 ඩොලරේ හිර කරා. හිර කරනකොට ඩොලරය බ්ලැක් මාකට් එකේ කළු කඩේ 245ට 250ට ගියා. ඒතර මොකද්ද වෙන්නේ? අපිට ඩොලර් ගලාගෙන එන මාර්ග තිබුණා. එකක් අපේ අපනයන ආදායම. අපිට විදේශික මුදල් යවලා එන ඩොලර් ප්‍රමාණය. ඒතර බැංකු පද්ධතිය හරහා එන්නේ. ඔව්. ඒතර ඒගොල්ලෝ ආණ්ඩුව කොන්දේසියක් දැම්ම එන මුදල් වලින් 125ක් ඩොලර් බවට පත් කරන්න ඕන කියලා. රුපියල් බවට පත් කර විකුණන්න ඕන කියලා. ඒතර ඒගොල්ලන්ට විකුණන්න වෙන්නේ 203ට. ඒතර ඒගොල්ලෝ කරපු දේ තමයි තමන්ගේ ඩොලර් වලින් තමන්ට කම්පැනි රන් කරන්න දුවගෙන යන්න පුළුවන් ප්‍රමාණයට අමතර ඩොලර් ගෙනාවේ නැහැ. ඒවා ඒගොල්ලන්ගේ විදේශ account වල හරි
බයස්ලා ගාව හරි තියන්න පටන් ගත්තා. එතකොට ඒ හරහා අපිට එන ඩොලර් ප්‍රමාණයත් හිග කරා. ඊළඟ විදේශගත ශ්‍රමිකයන්ගේ. ඒතර ඒගොල්ලෝ දන්නවා මාකට් එකේ කියන්නේ ඔය එක ඒ නීති විරෝධී ක්‍රම හරහා උන්ඩියල් හවාලා මෙහෙම සිස්ටම් හරහා අපිට ඩොලර් එවන්න පුළුවන්. ඒතකොට ඒගොල්ලන් 245ක් විතර ලැබෙනවා. ලැබෙනකොට හැබැයි බැංකු පද්ධතිය හරහා 203යි ලැබෙන්නේ. හරි. එතකොට අර එන ඩොලර් ප්‍රමාණයත් මොකද වුනේ? බැංකු පද්ධතිය හරහා එනවා වෙනුවට ඒ ප්‍රමාණයත් බ්ලැක් මාකට් එකේ ඉන්න පටන් ගත්තා. ඩොලර් නෙමෙයි ඇත්තටම මේ ඩොලර් තියෙනවා මෙහෙ රුපියල් දෙනවා. හරිද? මොකද මේ ગેප් එක ලොකු වුණා. ඒතර ඒක තමයි මම කිව්වේ. ඒ නිසාම අර ඩොලර් පහුගිය අවසාන මාස හතේ ඩොලර් බිලියන දෙකක් අපිට ආවේ නැහැ. ඔබ කියන්නේ මේ ආකාරයෙන් තමයි ඒක අහිමි වෙලා. ඔව්. එතකොට හැබැයි ඒ ඩොලර් බිලියන දෙක අපි ගෙන්න ගත්තා නම් මේක ක්‍රමානුකූලව අපි ටිකක් නිදහස් කරලා ගෙන්න ගත්තා නම් ඩොලරේ 215ත් 20ත් අතර නතර වෙනවා. හැබැයි දැන් මේක අත්තරින්න බෑ. මේක අත්තරෙත් මම හිතන්නේ 250ට 260 යනවා. දැන් තියෙන තත්ත්වය. දැන් කොටි වල ගියා අල්ලගෙන වගේ. හැබැයි මේක ක්‍රමානුකූලව නිදහස් කරගත්තා නම් අර ඩොලර් ටික ඇවිල්ලා අපේ ඩොලරේ යම් ස්ථාවරයක රඳින්න තිබුණා. දැන් ඇත්තටම හිර වෙලා තියෙන්නේ එකපාර ඩොලර් බිලියන 3ක් 4ක් ඇවිල්ලා වෙනද පොළට දාන්න නැතුව මේ 203 තියාගන්නත් බෑ 203න් අත්තරින්නත් බෑ. ඒකයි මම කිව්වේ. ඒ නිසා මේ ආණ්ඩුව දැක්මක් සහිත සැලැස්මකට ආර්ථිකය මෙහෙව්වේ නැහැ. අඩුම තරමේ මේ අර්බුදයක් වෙලාවකදී. අර්බුදයෙන් මුදවා ගැනීම සඳහා උන්ට සැලැස්මක් නැහැ. අර්බුදයට පත්වීම වළක්වා ගැනීම සඳහා උන්ට සැලැස්මක් නැහැ. අඩුම තරමේදී මේ අර්බුදයක් වෙලාවේදී මේ ආර්ථිකය පිළිබඳ මේට වඩා සැලකිල්ලක් කරමින් කටයුතු කළ යුතු තිබුණා. එහෙම කටයුතු නොකරන බව තමයි පෙන්වන්න කරන්නේ. දැන් මම ඔබට කියන අනතුර. දැන් අපි දැන් මම ගත්තොත් ජුනි මාසේ 2020 ජුනි මාසයට සාපේක්ෂව 2021 ජුනි මාසේ ඩොලර් විදේශගත ප්‍රේෂණ වල අඩුවීම 16%යි. 16%. ඊළඟ මාසෙ වෙනකොට 34යි. ඊළඟ මාසෙ 35යි. ඊළඟ මාසෙ 50යි. අන්තිමට දෙසැම්බර් මාසෙ 64යි. ඒ කියන්නේ මොකද්ද? අරේන මුදල් ක්‍රමානුකූලව ටිකෙන් ටික උන්ඩියල් සිස්ටම් එකට තල්ලු වුණා. වැඩි 16 අඩු වෙනකොට දකින්න තිබ්බ දැන් මෙතෙන්ට හැරෙනවා මේක කියලා. එතකොට පිළියම් හොයන්න තිබුණා. පිළියම් හොයන්න නැතුව මේක දැන් මේ නීත්‍යානුකූල නොවන පාරට ගිහිල්ලා දැන් ඊතර පුරුද්දක් සහ විශ්වාසයක් ඇති වුණා. දැන් ඒකෙන්ම යන්න. දැන් අපි දැන් මෙතන 203යි 245යි ලොකු පරතරයක්. දැන් අපිට හිතන්න පුළුවන් එහෙම යනක සාධාරණයි කියලා. හැබැයි ඊළඟ 203යි 205 අතර පරතරය තිබත් රුපියල් දෙකට හරියනවා. දැන් අපි මුහුණ දෙන අනතුර තමයි මම බලමු මේ ජනවාරි වාර්තාව ආපුවම අපිට බලා ගන්න පුළුවන්. දැන් යලි කොහොමද මේක බැංකු පද්ධතියට ගෙනෙන්නේ කියන අනතුරට අපි මුහුණ දෙලා තිබෙනවා. උගත් විත්වත් පිරිසක් නේද මේ කටයුතු මෙහෙවන්න දාලා තියෙන්නේ. එතකොට කොහොමද මේ වගේ මිස්ටේක් එකක් අඩුම තරමේ අර්බුදයකදී ආර්ථික දේශපාලන අයින් කරන්න ඕනේ. අර්බුද වෙලාවෙදිත් ආර්ථික මෙහෙවන දේශපාලන කරුණු මත නම් මේ ව්‍යසන තමයි ඇති වෙන්නේ. මා මේ කියන අර්බුදයේ වෙලාවෙදිත් මේගොල්ලෝ මෙහෙවන්නේ දේශපාලන කරුණු මත. ඔබට මතක ඇති බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයා හැටියට අයවැය ලේඛන ඉදිරිපත් කළ අවසානයේදී කිව්වා ඔහු කිසිදු පරිපූර්ණක ඇස්තමේන්තුවක් මේ අවුරුද්දේ ගේන්නේ නැහැ කියලා. ඒකේ දැනට වෙන් කරලද මුදල් වලට අමතරව සතයක්වත් මේ අවුරුද්දේ මුදල් ගේන්නේ නැහැ කියලා. දැන් ඔහු හදිසි මේ දෙසැම්බර් 10 අයවැය ලේඛනේ සම්මත කරගන්න. ඒතර ආර්ථිකේ පුරෝගතන ඔක්කොම කරලා. හැබැයි ජනවාරි 5 වගේ නේ එතුමා 31 න 2 වගේ. 2 ඔව් ජනවාරි 2 වගේ දිනයක එතුමා ඩොලර් බිලියන 229 එක පැකේජ් එකක් හදනවා. දැන් මම එතුමට කිව්වා මාධ්‍ය හරක් ඇඳවලා කිව්වා මේ 229 උපයා ගන්න කොහොමද කියලා කියන්න රටට. ඒක දෙසැම්බර් මාසේ 10 වෙනිදා නොදකපු බිලියන 229 කොහොමද දින 20කට පස්සේ ඒක හොයාගන්නේ? දෙසැම්බර් 20 වෙනිදා නොදකපු අර්බුදය කොහොමද ජනවාරි 2 වෙනිදා? ඒවා දේශපාලන. ඒක මම මේ කියන්නේ. අයවැය ලේඛනේ සම්මත වෙලා දින 20කට පස්සේ තවත් බිලියන 229ක් යෝජනා වෙනවනේ. ඒ නිසා දැන් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාට කියන සහතිකයක් දෙන්න පුළුවන්ද? කිසිදු පරිපූර්ණක ඇස්තමේන්තුවක් නොගෙන්න බව. ඒ වගේම මම අයවැය ලේඛන ඉදිරිපත් කරන වෙලාවෙදී ඉදිරිපත් කිව්වා දැන්ට අපිට පාර්ලිමේන්තුවෙන් අනුමත කරලා තියලා මේ ආණ්ඩුවට ණය ගන්න පුළුවන් උපරිම සීමාව මේ අවුරුද්දේ. ණය ගත හැකි උපරිම සීමාව පාර්ලිමේන්තුවෙන් අනුමත ගන්න ඕන ණය ගන්න.
දැන් පාර්ලිමේන්තුවෙන් අනුමත කරලා දීලා තියෙන මේ අවුරුද්ද ණයගත හැකි උපරිම සීමාව. පුළුවන් මුදල් අමාත්‍යවරයා හෙට කියන්න මේ සීමාවේ තියෙනවද කියලා. මම දැන් කියලා නෝ අගෝස්තුවේකට මේ සීමාව වැඩි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට එනවා. ඒ නිසා මේ අර්බුදයක් වෙලාවේදීත් ආර්ථිකයේ කළමනාකරණය වැදගත්. ආර්ථික චුට්ටක් දේශපාලනයෙන් පැත්තකින් තියලා ආර්ථික දත්ත තොරතුරු පුරවකතර මත ආර්ථික මෙහෙය යුතු තිබුණා. එහෙම මේවන්න ප්‍රතිවිපාක තමයි මොන් දෙන්නේ. හොඳයි අපිට ලැබිලා තියෙන කාලය ඉතා ඉක්මනින් ඉතා වේගෙන්ම අවසන් වෙමින් තියෙන නිසා බරපතල ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ අතරින් ගොවින්ගේ ගැටලුව පොහොර අර්බුදය ඉතාම බරපතලයි. අපිට ලැබිලා තියෙන විනාඩි 5ක වගේ කාලයක්. නමුත් ඔබගෙන් ඉතා ඉක්මනින් මම සඳහා පිළිතුරක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ කාබනිකද රසායනිකද කියන මේ ප්‍රශ්නෙත් එක්ක දැන් ගොවීන්ට හානි වුණ නිසා ගොවීන්ට රුපියල් 25ක වී සඳහා වන්දියක් ගෙවන්න රජය පොරොන්දු වෙලා තියෙනවා. ඔබ මේ සටනේ ඔබේ කණ්ඩායම හිටියා. මේ ප්‍රමාණවත්ද? මොකක්ද ඉදිරි සටන? රටට රුපියල් සල්ලි කොල කන්න පුළුවන්ද? බියගම් ෆැක්ටරි තියෙන රුපියල් ගහලා ගොවින්ට දෙනවා. සල්ලි කොල බෙදලා කන්න. හොදි හදලා කන්න. අවශ්‍ය නිෂ්පාදනය. ඒකයි වැදගත්. නිෂ්පාදනය කඩාවටලා සල්ලි නිෂ්පාදනය කළ වැඩක් තියෙනවා. එඳ මේ වගේම පේන්නේ මේව පිළිබඳ කිසි දැක්මක් අවබෝධයක් නැතිකම. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ නිෂ්පාදනයන්ගේ ලෝකේ අර්බුදයක් කියලා සාකච්ඡාවක් තිබුණා. ඒ සාකච්ඡාවක මෙවැනි මරි මෝඩ තීන්දුව ගන්නවද නායකයෝ? මොකද මේ වෙලාවේ රටේ අඩුම තරම රට ඇතුළේ ආහාර ටික නිෂ්පාදනය කරගන්න ප්‍රයත්නයක් දෙන්න ඕන. ඒවත් අත්හැරියනේ. 5000 බෙදන්න පුළුවන් මැල්ලුම් හදන්න බෑ. මත තියාගන්න. එනිසා මේ කන්නේත් යම් අත්සන්න කෙනව නම් එන්නේ. ඔය කාබනික විගඩම නිසා නෙවෙයි. අහිංසක ගොවීන් ගාව ගිය කන්නට ගෙන අප යූරියා ටිකක් ඉතුරු වෙලා තිබුණා. ඔබ අනුරාධපුරයේ ගිහිල්ලා බැලුවොත් ආයේ දෙක බලන්න පුළුවන්. එකක් කහවණු ගොයම. අනිත් එක නිල්ල ගැහුණු ගොයම. නිල්ල ගැහුණු ගොයමට යූරියා ගහපුවා. හරිද? ජනාධිපතිවරයා දැක පාර්ලිමේන්තුවේ අමතලා කියන මොකද්ද? යල් කන්නේත් මේකම කරනවලු. දැන් ඉතුරු වෙච්ච යූරියා ටිකේ මහ කන්නේ ගහලා ඉවරයි. හරිද? යල් කන්නට ඇත්තෙම නැතු වෙනවා. මම අවසන් වශයෙන් කියන්නේ. හරි යල් කන්නට නැත්තටම නැති වෙනවා. හොඳයි. අඩුම තරමේ ජනාධිපති නායකයෝ අපි හදන්න ඕන නිහතමානී නායකයෝ. හරි එතුමට කියන්න තිබ්බා. මම ඊටමත් යහපත් සංකල්පයකට බස විස වලින් තොල ආහාර නිෂ්පාදනය කිරීම සඳහා කාබන සංකල්ප ගෙනාව. නමුත් ඒක වේගවත් වැඩි වුණා. ඒකේ අසාර්ථක භාවයේ තිබෙන තැන් තියෙනවා. මම වැරද්ද නිහතමානීව පිළිගන්නවා. මම මේක වෙනස් කරන්න. එහෙමයි නායකයෝ කියන්නේ. හරිද? එහෙම තමන්ගේ වැරද්ද දැකලා ඒක නිවැරදි කිරීම පිළිබඳ ජනතාවට පොරොන්දුවක් දෙන එක තමයි නායක ලක්ෂණ කියන්නේ. දැන් නායක ලක්ෂණ කියන්නේ මම කරනවාමයි කියන එක නායක ලක්ෂණ නෙමෙයි. ඒවා හිතුවක්කාරී උද්දච්ච මෙතන ප්‍රශ්නය. හරිද? නායකයන් ගොඩනගන්න ඕන නායකයන් උත්සාහ කරන හොඳ දේවල් වලට වරදින්න පුළුවන්. ඔයා පිළිගන්න නීතවානිත්වයක් ඇති නායකයන් වුණ රටකට. එනිසා මම හිතන්නේ යල් කන්නේදී මේ ප්‍රශ්නේ निराකරණය කරේ නැත්නම් විශාල අර්බුද. ඒ විතරක් නෙවෙයි. ගිය සතියේ කලින් සතියේ කැබිනට් මණ්ඩලය අනුමත කරා පොහොර මෙට්‍රික් ටන් ලක්ෂ 3ක් ආනයනය කරන්න. සමාවෙන්න. සහල් මෙට්‍රික් ටන් ලක්ෂ 3ක් ආනයනය කරා. බන්දුල ගුණවර්ධන. සමන්දක ඉරිදා පත්‍රවල වාර්තා කරලා තිනවා තවත් චීනෙන් ලක්ෂ 10ක් එනවා කියලා. චීනෙන් ලබා දෙන්න බව ප්‍රකාශ කරලා තියෙනවා. රබර් කියලා නම් එකතු කරොත් කොච්චරද? මෙට්‍රික් ටන් ලක්ෂ 13. රටේ සහල් අවශ්‍යතාවය කොච්චරද? දවසකට සහල් පරිභෝජනයේ මෙට්‍රික් ටන් 6500. ඒකට මාසයකට 6530ක් නේද? සාමාන්‍යයෙන් ගත්තොත් හතරක් තියෙන දාය 1.95ක් වයි. 1.85ක් වයි. බලන්න කල්පනා. දැන් මුළු අවුරුද්දටම අපිට අවශ්‍ය කොච්චරද? මෙට්‍රික් ටන් ලක්ෂ 23ක් වගේ. හැබැයි 23 ලක්ෂ 13ක් අපි ආනයනය කරන කොතන තියෙන නිෂ්පාදන? ඒ ලක්ෂ 23යි අපිට අවශ්‍යතාවය. කැබිනට් මණ්ඩලය ලක්ෂ 3ක් ආනයනය කරන්න තියෙන එක. චීනෙන් තව ලක්ෂ 10ක් කමන ලක්ෂ 13යි. ඉතින් මේ මොකද්ද මේ කරලා තියෙන්නේ? ඒ නිසා මම මේ නැවත කියන්නේ අපේ රටේ ශ්‍රම බලකයන් 28ක් කුසකර්මාන්තේ. අපේ රටේ ජාතික ආදායමෙන් 7.5ක් කුසකර්මාන්තේ. අපේ රටේ භූමියෙන් 11ක් කුසකර්මාන්තේ. අපේ රටේ අපනයන ආදායමෙන් 25ක් කුසකර්මාන්තේ. අපේ රටේ කර්මාන්ත වලින් 25ක් ඇග්‍රිකල්චර් බේස් කර්මාන්ත. මේ වගේ ශේෂ්ත්‍රයකට මේ වගේ විසුලුකාරී හිතුවක්කාරී තීන්දුව ගන්න එපා. මම මේ තීන්දුව ගන්නකොට මම පේරාදෙණි කුසි විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්ට කතා කරලා ඇහුවා මහාචාර්යතුමා මේ යලේ තීන්දුවක් අරන් තිනවා මහේ කාබනික කරන්න මොකද වෙන්නේ කියලා. එතුමා මට එකයි කිව්වේ. ඒක ඒ විදිහට සාර්ථක වෙනවා නම් එතුමා මහාචාර්යවරයෙක් දක්වා ඉගෙනගත්තු ඔක්කොම බොරු කිව්වා. එතුමා කුසි විද්‍යාපීඨයෙන් දරුවන්ට උගන්වන ඔක්කොමත් බොරු කිව්වා.
හරිද? එහෙම මේක තිබුණ විද්‍යාත්මක මතයන්. ජනාධිපතිවරයා වටා එකතු වෙලා හිටියනේ මහා විශාල පිරිසක් මේකට උපදෙස් දෙන පිරිසක්. අනේ ඒගොල්ලෝ උපදෙස් නෙවෙයි. ඒගොල්ලෝ වර්ණනා කරනවා. වැරදුනාද වැරදුවාද? එයාත් මං කියන්නේ බබෙක් නෙවෙයිනේ. බබ්බුද මේ රට පාලනය කරන්නේ. වරද්දන්නේ. මේ වගේ වැඩ. නමුත් ඔහු දේශපාලන ශාස්ත්‍රඥ මං හිතන්නේ වරදින්න පුළුවන් වාහන දුරට වාහන ඇක්සිඩන්ට් වෙන්න පුළුවන්. ඒවා වැරදි. හරිද? ඒවනේ වැරදි කියන්නේ. මේවා වැරදිද? මේ වැරදි නෙමෙයි. මේවා විනාශකාරී. ඒ රටේ නායකයෙක් විනාශකාරී තීන්දුවකට අඳන්න පුළුවන්. මම කියන්නේ. හරිද? එහෙම බබ්බුද අපි රටේ ජනාධිපතිතුරු බවට පත් කරන් තියෙන්නේ. ඒ නිසා මම කියන්නේ අපි හැමදේනම සියල්ල දන්නේ නැහැ. ඒවට තමයි ඒ අත්දැකීම් තියෙන ඒ විශේෂඥ ඥානයේ තියෙන අධ්‍යාපන ආයතන ගොඩනගලා විදේශ පුහුණුව දීලා එවැනි තැන් අපි ගොඩනගලා තිබෙනවා. වරාය කර්මාන්ත පිළිබඳ නට අවබෝධයක් නැහැ. හැබැයි වරාය හා නාවික කර්මාන්ත පිළිබඳ නිපුණ දැනුමක් තියෙන ලෝකයේ අධ්‍යක්ීම් තියෙන ලෝකේ ප්‍රධාන නාවික සහ මේ වරාය නාවික ශාස්ත්‍රය පිළිබඳව අධ්‍යක්ීම් තියෙන දැනුමක් තියෙන මිනිස්සු ඒ මිනිස්සුන්ගේ අපි ගන්න ඕනේ. ඒ අදහස් ගන්න ඕනේ අපි එතනින්. එහෙම රට පාලනය කරන තමන් සියල්ලද එහෙම නායක වෙන්නේ ලෝකේ කොහෙවත්. හරිද? ඒ නිසා මම හිතන රට පාලනය කරනකොට විශේෂඥ ඥානය කියන එක වැදගත්. අපි එකතු කරගන්න ඕන. අවසන් වශයෙන් ලැබිලා තියෙන කාලයත් එක්ක ඔබට රජයට සහ ජනතාවට, ඒ කියන්නේ පාලකීන්ට සහ ජනතාවට කියන්න තියෙන දේ මොකක්ද? එකක් මේ පාලනයට කිසිවක් කීමෙන් කිසිම පළක් නෑ. හරිද? කිසි පළක් නෑ. කුෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරු 4 දෙනෙක් මාරු වෙනවා. හැබැයි කුෂිකර්ම ප්‍රශ්න විසඳුන්නේ නැහැ. හැබැයි අමාත්‍යවරයාගේ ප්‍රශ්න විසඳෙන්නේ නැති. සමහර වෙලාවට ලේකම්වරු බාධා කරන්නේ ඒවා විසඳෙන්නේ නැති. ඒ නිසා මේ පාලනයට මම හිතන්නේ කිසිදු උපදේශ දීමෙන් පළක් නෑ. යෝජනාවක් කිරීමෙන් පළක් නෑ. මේ කොවිඩ් වසංගතය ආපු වෙලාවෙම අපි යෝජනා කරා. සමහර අතුරු ප්‍රශ්නයක්. ඔබට කතා කළොත් දැන් අනුර ඔබේ යෝජනා හොඳයි. ඔබ ඉතා වැදගත් යෝජනා ඉදිරිපත් කරනවා. අපිට මේවා එච්චර තේරලා තිබුණේ නැහැ. දැන් තමයි තේරෙන්නේ. ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙලා මේක හදමුකෝ කියලා කිව්වා. යනවා. එහෙනම් ඒ ගෝඨාභය නෙවෙයි. හරිද? ඒ නිසා මම හිතන්නේ එහෙම නිකන් අපි අර මොකද අනියමාර්ථය අසම්භාව්‍ය ක්‍රියාවලින් අපි ප්‍රශ්න බලන එක කිසි පළක් නැහැ. මොකද එහෙම වෙන්නේ නැහැ. මොකද අපි කොවිඩ් වසංගත වෙලාවෙදි මොකද යෝජනා කළේ? අපි කිව්වා කොවිඩ් වසංගතය කියලා කියන්නේ රජයේ වසංගතයක් නෙවෙයි ස්වභාවිකත්වයක්. ඒ නිසා මේ වෙලාවේදී අපි ඒකාබද්ධ යාන්ත්‍රණයක් හදලා අපි හැමදෙනාම පොදුවේ මැදිහත් වෙමු කියලා ආරාධනා කරා මේකට. හැබැයි එහෙම නෙවෙයි මම තමයි හොඳටම කරන්න කියලා නේ උද්දච්චද සිටියේ. මේ ජීවිත 15000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වුණා මැරුණා. වැඩි ප්‍රමාණයක්. ඔව් 15000ට වඩා වැඩි ප්‍රමාණයක් මිය ගියා. අපේ රටේ පුරවැසියන්. අදත් ඔවුන් මේ රටේ නේද ජීවත් වෙමින් හුස්ම ගනිමින් ජීවත් වෙන්න තිබුණු මිනිසුන් අපේ මිතුරන් අපේ ඥාති අපේ හිතවතුන් මිය ගියේ නැද්ද? හරිද? දැන් අපිට තිබුණා මීට වඩා යාන්ත්‍රණයක් හදුණා අඩුම තරම මයිතර මේ ජීවිත මෙච්චර ප්‍රමාණයක් මිය යන්නේ කොලක් ගන්න තිබුණා. හැබැයි එහෙම උත්සාහයක් දරුවේ නේ. ඉතින් එවැනි ව්‍යසනයකදීවත් අනේකාට ඇහුම්කන් නොදෙන පාලනයක් සාමාන්‍ය තත්ත්වෙදි කිසිසේත්ම ඇහුම්කන් දෙන්නේ නැහැ. ඒ නිසා මම හිතන උන්ට යෝජනා කිරීමෙන් පළක් නෑ. හැබැයි ජනතාවට අපිට තියෙන කතාවක් කියනවා. මේ ජනතාව හැම වෙලාවම මම හිතන ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට පත් කරගන්නකොට මේ ජනතාවට තිබුණා විශාල අපේක්ෂාවක්. මේ කිසිවෙක් මේ රට මේ තත්ත්වයට පත් කරන්න කියලා ගෝඨාභය මහත්මයාට ඡන්දෙ දුන්නේ නැහැ. මා දන්න සමහර විදේශගත ශ්‍රී ලංකින් චාටර් ෆයිටර් රංගව කතරේ ගහලා යනවා. සමහර ශ්‍රී ලාංකිකයෙක් මට කතා කරලා කිව්වා ඔවුන්ට රැකියාව නිසා නිවාඩු නෑ එන්න. එයා සමහර අය ටිකට් අරන් දීලා තිබුණා කිව්වා ඡන්දේ දාලා යන්න. ඒක වෙන කෙනෙකුට ටිකට් එක අරන් දෙනවා. ඔයා ගිහලා ඔයාගේ ඡන්දේ දාලා ඉන්න ගෝඨාභය මහත්තයා කියලා. එවැනි උද්‍යෝගයක් තිබුණා බෑ. උද්‍යෝගයක් තිබුණා. මොකක්ද ඒ තිබුණේ? රට ගොඩනගාවි කියන බලාපොරොත්තු. මොන තරම්ද කියනවනේ මිනිස්සු කිව්ව එක වෙලාවකදී මහින්ද රාජපක්ෂ මහත්මයාට ගෝඨාභය මහත්තයාත් එක්ක සෙල්ලම් කරන්න බැරි වෙයි කිව්වා. එහෙමනේ කිව්වේ. අද මහින්ද මහත්තයනේ උදිත ලොකු බණ්ඩාරලා සෙල්ලම් කරන ඒගොල්ලන් එක්ක. හරිද? මහින්ද මහත්තයා කවරෙද්ද? ඒගොල්ලෝ සෙල්ලම් කරන්න පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා මං හිතන්නේ ජනතාවගේ අපේක්ෂාවන් බොහොමයක් තිබුණාට ජනතාවගේ අපේක්ෂාව බලාපොරොත්තු අරමුණු වලට පටහැනි බලාපොරොත්තු අපේක්ෂාවන් තමයි පාලකයන්ට තිබුණේ. එනිසා ජනතාව වැරදිනේ. ඔවුන්ගේ අරමුණු යහපත්. ඔවුන්ගේ බලාපොරොත්තු යහපත්. හැබැයි පාලකයාගේ අරමුණු අයහපත්. පාලකයාගේ බලාපොරොත්තු අයහපත්. එනිසා අපේ රට පාලනයක් අද අවශ්‍යයි. ජනතාවගේ අරමුණු බලාපොරොත්තු වමනාවන් හා සමපාත වෙන පාලනයක් අපි ගොඩනගීට. අපි ඔබට ආරාධනා කරන්නේ ඒ ජාතික ජනබලවේගය. මේක මේ ජාතික ජනබලවේග රටේ මහජන ව්‍යාපාරය බවට පරිවර්තනය කරන්න ඕන.
උඩ සිට පහළ දක්වා සෑම ගමකටම විහිදෙන සෑම ශේෂ්ත්‍රයක්ම අනුබද්ධ වෙන විශාලතම මහජන ව්‍යාපාරයක් ගොඩනගමු මොකක් වෙනුවෙන්ද? මේ රටේ පාලන බලය අත්පත් කරගන්නත් මේ රට ගොඩනැගීම සඳහා අවශ්‍ය වන නව නිදහස් මහජන ව්‍යාපාරයක් අපි ගොඩනගමු. ඒ වෙනුවෙන් ජනතාවට එකතු වෙන්න කියන ආරාධනය තමයි මම අවසාන වශයෙන් උන්ට කියන්න තිබෙන්නේ. අලුත් රටක් හදන්න, අලුත් විදිහකට හිතන්න, අලුත්ම ක්‍රමයක් ඔස්සේ ජනතා අදහස් සමග, ජනතාවගේ සහයෝගය සමග ජනතා විමුක්ති පෙරමුණ මේ ගමන යන්නට මේ විදිහට සූදානම් වී සිටිනවා. ඔවුන් මේ වන විට බොහෝ දේවල් තමන්ගේ ප්‍රායෝගික දේශපාලනය තුළ ඉෂ්ට සිද්ධ කරමින් සිටිනවා. එහෙමනම් අපි අද දවසේදී ප්‍රශ්න සාකච්ඡා කළා සේම බොහෝ වැඩි කාල වේලාවක් ලබා දුන්නා. ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්නට ඔබට යම් කිසි සහනයක් ලැබෙන්නට ඇති කියලා මම විශ්වාස කරනවා. මොකද ප්‍රශ්න විතරක් නෙවෙයි ප්‍රශ්න වලට පිළිතුරුත් අපි අද දවසේ වැඩි වශයෙන් සොයාගෙන ගියපු නිසා ජනතා විමුක්ති පෙරමුණේ අරමුණ ඉලක්කය ඔවුන්ගේ ඉදිරිය ඒ ආකාරයෙන්ුයි ක්‍රියාත්මක වන්නේ. එහෙමනම් අද දවසේ අපිත් එක්ක සහභාගී වුණු ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමන්ට අනුර කුමාර දිසානායක මහතාට බෙහෙයින්ම ස්තුතිවන්ත වෙනවා. අද දවසේ මම හිතන්නේ මේ මාතර දකුණු පළාතේ ඉඳලා ඇවිල්ලා තමයි ඉතාම ඉක්මනින් වැඩසටහනට සහභාගී වුණේ. හෙට දවසේ ඔබට මම හිතන්නේ තව විශේෂ කාර්යයක් තියෙනවා. ඔව්. ඒක අපිට මතක් කරොත් හොඳයි. හෙට දවසේ මාව කැඳවලා තියෙනවා ජනාධිපති කමිෂන් සභාවට. ඒකට මීට කලින් ජනාධිපති කමිෂන් සභාවකට පිටු උපාලි හිටපු විනිසුරු උපාලි අබේරත්න මහත්මයාගේ ප්‍රධානත්වයෙන් ඒ කමිෂන් සභාව ඉදිරි අවසන් වුණේ උපාලි අබේරත්න මහත්මයාත් ඔහුගේ නමත් අවසන් කරගෙන ආණ්ඩුවේ නමත් අවසන් කරගෙන තමයි මේ සභාවයි ඒ වාර්තා ඉවර වුණේ. ඉතින් මම හිතන්නේ නැවත වාර්තාවකට නැවත ජනාධිපති කමිෂන් සභාවක් ඒක නිමිත්තෙම සකස් කළා තේට මට එන්න කියලා දෙන පොලිසියට කට උත්තරයක් ගන්න. ඉතින් අපි යන්න බලාගෙන ඉන්න උදේ 9 මාර්ට. හෙට උදෑසන ඒකට උත්තරය ලබා දෙන්න එතුමන් සහභාගී වෙයි. කොහොමද බොහෝ කාර්යයන් තිබෙද්දී දේශපාලනික සහ ඒ කටයුතු කාරණා එක්ක අද ටර්නින් පොයින්ට් වැඩසටහනට සහභාගී වෙමින් ජනතාව දැනුවත් කරන්න සහභාගී වෙමින් පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. සහාය ලබා දුන්නු හැම දෙනාටම ස්තුතිවන්ත වෙමින් අපි සමුගන්නටයි සූදානම් වන්නේ. එහෙමනම් ඔබට සමුදෙනවා. ආයුබෝවන් බොහොම ස්තුතියි. ඔබට සුවදායි රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. ලබන සතියේත් අපි හමු වෙනවා දේශපාලනයේ කෙලින් කතා බහ ටර්නින් පොයින්ට් සමගින්. සුබ රාත්‍රියක් ඔබ සැමට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.